मैंने वरक प्रमुख श्रद्धा संपन्न पिंगतनी ගොඩාක් දේවල් නෙමෙයි බොහොම කෙටි කරුණු ටිකක් මම මතක් කරනවා ධර්මයේ සම්බන්ධව මේ ටික තේරුම් ගන්න පුළුවන්ද කියලා හැමදෙනාම නෝනින් බලන්න කියලා මතක් කරනවා මම පැවිදි වෙච්ච දවසේ ඉඳලා බොහොම ශ්‍රද්ධාවෙන්මයි පැවිදි වුණේ සියලු සසර දුක අවසන් කරගන්න ඕනේ කියලා හැබැයි ශාසනයට එනකොට මට ලොකු නුවණක් තිබුණේ සර්වඥතා ඥානය වගේ ඥානයක් මට තිබුණෙත් නැහැ. අන්දේ කන වල අල්ලගෙන එනවා වගේ පිටකේ අතන හැරම අල්ලගෙන ආවා. කලින් කලට ටිකෙන් ටික ගැඹුරු අරුත් වයින් ගැඹුරට ආවා. නමුත් මින් එහාට මගේ දේශනා කවදාවත් ගැඹුරු වෙන්නේ නැහැ. මම මේ කියන දේම නොයෙක් පරියායන්ගෙන් නොයෙක් ක්‍රමවලින් කියයි, පෙන්නයි, පනවයි, විවරණය කරයි, බෙදයි. නමුත් මේ ඔබට පරාවර්තනය වෙන්නේ නැහැ. මගෙන් බණ අහගනිමින් මම පිටිපස්සේ යම් කෙනෙක් ආවනම් හැමෝටම කියන පණිවිඩය මම මේ කියන ටික රුචි නැත්තම් තේරෙන්නේ නැත්තම් වෙන ක්‍රමයක් හොවට කමක් නැහැ. මට එතනින් හැට ගෙනියන්න ක්‍රමයක් නැහැ. තැනක් නැහැ. මේ තමයි මගේ පරේෂණ නිෂ්ඨාව. මේක මෙතනින් එහාට ජීවිත අවබෝධය ලබා දෙමින් ජීවිතය හරහා උඩට යනවා මිසක ලෝක ගවේෂණය කරන්න කරුණු නැහැ. ගොඩාක් ගැඹුරු නැහැ. සරලයි වෙනදට වඩා. හැබැයි අපි කෙනා නිවන කියන්නේ මේක වෙන්න ඇති කියලා මනෝමයෙන් හිතාගෙන ඉන්න දෙයට වඩා පරස්පර වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනයට මගේ අර්ථය පරස්පර වෙන්නේ ඒක් මම අද මේ දේශනාව තුළින් බුදුහාමුදුරන්ගේ ධර්මයක් දේශනා කරනවත් ත්‍රිපිටකයේ තියෙන ධර්මයක් දේශනා කරනවත් මම හිතලා යමක් දේශනා කරනවත් නෙවෙයි. බණ අහන ඕගොල්ලන්ගේ ජීවිතය ගැනයි කියන්නේ. බුදුහාමුදුරු දේශනා කළේ මේ ලෝකේ දුක හැදෙන හැටිත් ඒ දුක නැති වෙන හැටිත් ඒ දුක නැති කරන්න යන ගමන් මාර්ගය. මේ දර්ශනය මට හොඳට පේනවා තේරෙනවා. ඒත් මමත් ආධුනිකයි තාම. මම දක්ෂමදි. කාලයක් යයි මට ඒක දක්ෂ වෙන්න. නමුත් මේ ටික හොඳින් අහන්න
කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් කරන්නේ දුකේ නිවීම නැත්තම් නිවන පෙන්වන එක. ඇස් ඇති හැම කෙනෙකුටම දකින්න පුළුවන් නිවන. දකින්න ලද ධර්මය ඇතුව, දකින්න ලද නිවන ඇතුව එයා මාර්ගය වඩන්නේ. එයාට කෙරෝලට ගියාම මගේ ගමන් මග දැන් අවසానයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා හැම දිනම ඊ타මත් වූමනාවෙන් ශ්‍රවණය කරන්ඩ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරුව ඔබත් මාත් හැමෙන්නේ ගමන් මඟ සුළුපටු නැහැ, ඊටමත් දීර්ඝයි. මම මුලින් ඉඳලා වෙනද වගේ දුක ගැන විස්තර කරන්න යන්නේ. නමුත් මම කෙටියෙන් මේ දර්ශනය ගැන මතක් කරන්න. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස නිරුද්ධಂತಿ. යම් තාක් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස ධර්මයක් ලෝකේ තියෙයිනම් මේ සියලුම ජරා මරණයන්ට මුල ජාතිය ඉපදීම. ඒ ජාතිය නිරුද්ධ වුණොත්, ඉපදීම නිරුද්ධ වුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස නිරුද්ධ වෙනවා. අජරාමර වෙනවා කියලා කියන්නේ ජරා මරණ නැහැ. ජරා මරණ නැති වෙන්න නම් මොකද්ද නැති වෙන්න ඕනේ? ජාතිය නැති වෙන්න ඕනේ, ඉපදීම නැති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය පනවන්නේ උතන ඉඳලා. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ කියන තැනකින් ඒ ටික පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා. පෙර නොඇසු විරු ධර්මයක් කෙරෙහි, පෙර නොඇසු විරු ධර්මයක් කෙරෙහි තථාගතයන් වහන්සේට ඇහැක් පහළ වුණා, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, ආලෝකේ පහළ වුණා, විද්‍යාව පහළ වුණා කියලා පෙන්වන්නේ නේද? මම ඕගලන්ට පෙන්නනවා ජාතිය කියන්නේ මොකක්ද? අපි ඉපදෙන්නේ කොහොමද? ඒ ඉපදීම නිසා දුක් දුම්නස ඇති වෙන එක කියන්න ඕනේ නෑනේ. ඊට පස්සේ ඉපදීම නැති කරන්නේ කොහොමද? ඒකට නැති කරන මඟ කියන ටික මම පෙන්නලා දෙන්නම්. නුවණක් තියෙන කෙනෙකුට දේශනාව අවසානයේදී නිවන් දකින්න පුළුවන්. මම පොඩි උපමාවක් කියන්නම්. චිත්‍රපට බලලා තියනව නේද ඔයගොල්ලෝ? සිනමා ශාලාවල වලට ගිහිල්ලා. සිනමා ශාලාවල වලට ගිහිල්ලා චිත්‍රපට බලලා තියෙනවා. චිත්‍රපටයක අපි බලනකොට ඉදිරියෙන් තියෙන සුදු පාට තිරේ නැත්තම් රෙද්ද විතරක් තිබුණොත්
අපිට පින්තූර පේනවද? නැහැ. නෙගටිව් එකේ පැහැසටහන අරගෙන කැමරාව හරහා එන ආලෝකයේ විතරක් තිබුණොත් තිරයක් නැති වුණොත් ඒත් අපිට රූප පේනවද? නැහැ. නෙගටිව් එකේ පැහැසටහන අරගෙන ආලෝක කිරණ තිරය මතට වැටුනහම අපිට රූප පේනව නේද? පේනවා. ඒ පේන රූපය තිරේද? එහෙනම් රූපසටහනේ ආලෝකය අරගෙන එන අර කිරණද? එහෙනම් දෙකමද? ඒ දෙකම බහැරද? දෙකම බහැරක් නෙමෙයි. නමුත් මේ ආලෝක කිරණ තිරේ මත පතිත වුණොත් රූප පෙනේ. තිරයක් නැති වුණොත් පොළොවක් මත පතිත වුණොත් ඒකේ රූප දිස් කරන්න පුළුවන්, දිස්සෙන්න පුළුවන් පොළොවක් මත පතිත වුණොත් පෙනේ. ජලයක් මත පතිත වුණොත් පෙනේ. රූපසටහන් අරගෙන එන ආලෝක කිරණ යමක් මත පතිත නොවුණොත් අපිට චිත්‍රපටියක් පෙනේද? චිත්‍ර පෙනේද? නෑනේ. ඒ වගේ මම අද ඔයගලන්ට මතක් කරන්නේ උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසා කියන ටික පැහැදිලි කරලා දෙන්න. එතනදී අපි හැමෝටම දැනගන්න පුළුවන් නිමිත්තක් අපි ගත්තොත් අපි සත්‍යයක් පුද්ගලයෙක් මිනිසෙක් කියන තැනක තියෙන රූපය හොඳට බලන්න මේ කාම ධාතුව කියලා කියන්නේ කාම භවය කියලා කියන්නේ කාම භූමිය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් නිර්මිත රූප තියෙනවා. ඔක්කොම රූප. අපි කිව්වොත් අපි හැමෝටම අම්මා කෙනෙක් ඉන්න පුළුවන් නේ. ඉන්නවනේ. හොඳට බලන්න ඒ ශරීරය ප්‍රපංච නොකොට අපි කෙනෙක් පුද්ගලයෙක් කියන තැනක කෙස් ලොම් නිය දත් හම් මස් නහර කියන මේ තද කොටස් 20ක් තියෙන මේ 20ම අයිති මොන ධාතුවටද? පඨවි ධාතුවට. හොඳට පඨවි ධාතුව සමාන කරගන්න කළු ගලක් ගත්තොත් හුඹහක මැටි ටිකක් ගත්තොත් කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතෙනවද? නෑ. හිතෙන්නේ නෑ. එබඳු මමයි ඒ ස්වභාවය නොහැර පවතිනවා කෙස්ලොම් නියද ධම්මස් කියන කොටස් ටික. ලින්දක වැවක පොකුණක තියෙන වතුර ටික කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතෙනවද? නෑ. ඒ ස්වභාවයමයි ඒ ස්වභාවය නොහැර පවතිනවා පිච්චෙන් සරව කියන මේ කොටස් ටිකේ. ගිනි ගොඩක සූර්ය රශ්මියක තියෙන උණුසුම් ස්වභාවය යම්සේද එබඳුයි අපි කෙනෙක් කියලා හිතන තැනක තියෙන ශාරීරික උෂ්ණය. බාහිර ගස්වැල් සුලෝමින් හමන
වාතය සත්ව පුද්ගල භාවයෙන් තොර ධර්මතාවයක් යම්සේද එසේ අපි පුද්ගලයෙක් කියලා දකින තැනක තියෙන වායෝ ස්වභාවය අපි අම්මා හෝ පුතා හෝ දරුවා හෝ කියන තැනක ශරීරය හොඳට විශ්ලේෂණය කළොත් ගවේෂණය කළොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් යුක්තයි ඒ රූපේ භෞතික තත්ත්වය. රත්තරණෙන් යමක් හැදුවොත් මොන හැඩයකට පිහිටියත් ඒක රත්තරන්මයි නේද? අවකාශ ධාතුව තුල මොන හැඩයකට තිබුණත් ඒක රත්තරන්මයි. රිද්දියෙන් නිර්මාණය කළ වස්තුවක් මොන හැඩයකට අවකාශ ධාතුව නිසා එක එක හැඩ පෙන්න පුළුවන්. නමුත් ඒක රිදීමයි නේද? යකඩෙන් කළ වස්තුවක් මොන හැඩයකට තිබුණත් අවකාශ ධාතු තුල ඒක යකඩවමයි නේද? ඒ වගේ සතර මහා ධාතුයෙන් කළ රූප මොන හැඩයකට තිබුණත් ඒක සතර මහා ධාතුවමයි. මෙතනදී තියෙන දේ තමයි ඉබ්බන්දු සතර මහා ධාතු අවකාශ ධාතුව අවුරාගෙන රාශි වෙච්ච සතර මහා ධාතු රූපවල හැඩ සටහන් අපිට පෙනේ. ඒ පෙනෙන හැඩ සටහන් වලට අපි මනෝමයෙන් අම්මා තාත්තා අයියා අක්කා කියලා ප්‍රපංච සංඥාවන් උපදවා ගන්නවා. ඒ හිතේ අපි කියමු දැන් අපිට අම්මා කියලා දරුවා කියලා මෙතන ඉඳන් ඔයගලන්ට සිහි කරන්න පුළුවන් නම් ඔය සිහි කරන්න පුළුවන් ටිකට කියනවා ප්‍රපංච සංඥාව නැත්නම් තණ්හා උපාදාන කියන gati ටික ඔයකේ තියෙනවා සිහි කරන එකේ. ඔය හිතේ තියෙන gati ටික ඔකට තමයි කර්ම භවය කියන්නේ නැත්නම් උපාදානය කියන්නේ. උප්පත්ති භවය කියලා කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ. ඔය හිතේ තියෙන gati ටික සතර මහා ධාතු රූපයට තැබුවාම උපාදාන පත්‍ය භව. තියෙන දෝෂය තමයි ජාතිය දරුවෙක් උපදිනවා. ඕගලන්ට සතර මහා ධාතු පෙන්නේ දරුවෙක් හට ගන්නවා. දරුවෙක් හටගත්තොත් දරුවෙක් උපන්නොත් ජරා මරණ දරුවා ලෙඩ වෙච්ච දුක, දරුවා මහලු වෙච්ච දුක, දරුවා මැරිච්ච දුක, දරුවට ගහපු දුක, දරුවට බැන්න දුක යම් තාක් දුක් තියෙද ඒ දුක් ඔක්කොම විඳින්න වෙයි. ওই දුකට හේතුව ඔබට දරුවෙක් උපන්න එක. ඉපදීමට හේතුව භවය කියලා කියන්නේ කාම භවයේ නියෝජන සතර මහා ධාතු රූපය. භවයට උපාදානය ප්‍රත්‍ය වුණොත් තමන් තුල තියෙන දරුවා කියන හැඟීම සතර මහා ධාතු රූපයට තැබුවොත් වෙන්නේ මොකක්ද? ඔබට උපදිනවා දරුවේ. ජාතිය වුණොත් ජරා මරණ දුක එනක නතර කරන්න බෑමයි කියලා එයා දන්නවා. ඊට පස්සේ තමන් කියන රූපේ ගන්න හිතේ මේ මම කියන හැඟීමට තමයි තණ්හා උපාදාන කියන කෙලෙස් ටික කියන්නේ. ඒ කෙලෙස් ටික කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයට බැහැලුවාම තියෙන දෝෂේ තමන් උපදිනවා. අතපය ඇති, ඇස් ඇති, කන් ඇති, නාසය ඇති කෙනෙක් උපදිනවා. ඉපදුනහම තියෙන දේ තමයි තමන් ලෙඩ වෙනවා. මේ ශරීරයට කවුරු හරි ගැහුවොත් මට ගැහුවා කියලා හිතෙනව නේද?
මේ ශරීරය මම කියන හැඟීම මේ ශරීරයට බැසගත්තුත් සතර මහා ධාතු උරුම වුණොත් තියෙන දෝෂේ තමයි ජාතිය තමන් උපන්න කෙනෙක් වෙනවා උපදිනවා උපන්නොත් තමන්ට ලෙඩ වෙන මහලු වෙන මැරෙන නිന്ദා අහන්න වෙන අපහාස අහන්න වෙන ඇනුම් බැනුම් තාඩන බීඩන මේ සියලුම දුක් පුද්ගලයෙකුට විඳින්න වෙනවා මේ කයට යමක් වෙයිද තමන්ට විඳින්න වෙනවා ඒ විතරක් නෙමෙයි කාම උපාදාන කියන්නේ ඕගලන්ට රන් රිදී මුතු මැණික් වස්තු තියනවා කියන හැඟීමක් තියෙයි. ඔය හිතේ තියෙන හැඟීම බාහිර සතර මහා ධාතු රූපයට තැබුවාම ඕගලන්ට වෙන්නේ රන් රිදී මුතු මැණික් උපදිනවා. වස්තු උපදිනවා. ඉපදුනහම ඒ දේවල් නිසා ඔයගලට දුක් දුමනස් වෙනවා. මේ ලෝකේ යම් තාක් දේවල් නිසා අපිට දුක් දුමනස් එයිනම් ඒ හැම දෙයක්ම අපි උපදවා ගන්න පරිහරණය කරන ආය දේවල්. අපි නිකමට කිව්වොත් දැන් තමන්ට අම්මව සිහි කරන්න බලන්න. සිහි කරන්න පුළුවන් නේද? හරි. සිහි කරනකොට කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද ධම්මස් සතර මහා ධාතු රූපය තියෙනවා නම් මේ සිහි කරන ගතිය ඒ රූපෙ මත හැපිලා අම්මා ඉන්නවා කියන හැඟීම ඇති වෙයි ඔයගලන්ට. අම්මා ඉන්නවා. බැරි වෙලා ඔයගොල්ලෝ සිහි කරනකොට කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ නැති වෙලා නම් ඔයගලන්ට කියන්නේ අම්මා මැරිලා කියලා. හොඳට බලන්න අම්මා ඉන්නවා සහ අම්මා මැරුණා කියන්න තියෙන වෙනස මොකක්ද කියලා. අම්මා සිහි කරන්න පුළුවන් මනසේ තියෙන ගතිය එකමයි. අම්මා ඉන්නවා සහ මැරිලා කියන්නේ ජීවත්වයේ ඉන්න උපන්න කෙනෙක් සහ මැරිච්ච කෙනෙක් කියන්න තියෙන වෙනස මොකද්ද? සතර මහා ධාතු රූපයේ ඇති බව සහ නැති බව විතරයි. කියන එක තේරෙනවද දන්නේ? හොඳට බලන්න තේරුම් ගන්න. මෙතනදී එක දෙයයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අර චිත්‍රපටි ආලෝක කිරණ ටික වගේ තමයි අපේ හිතේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දුව ඉන්නවා පුතා ඉන්නවා නැන්ද මාමා ඉන්නවා කියලා දොස්තරනට නෙත කියලා දුක. අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා ඉන්නවා කියලා අපේ හිතේ තියෙන මේ gati ටික දකින්ද චිත්‍රපටයක නෙගටිව් එකක රූපසටහන අරගෙන එන ආලෝකය වගේ ඒ gati පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයක හැපුණු ගමම්ම කාම භූමිය උපදිනවා. අම්මා තාත්තා අයියා අක්කා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් උපදිනවා. උපන්නහම ඒ හැම දෙයක්ම කැඩුණු නිසා බිඳුණු නිසා ජරාවට ගිය නිසා නැති වෙච්ච නිසා යම් තාක් දුක් වේද ඒ තාක් දුක් විඳින්න වෙයි. එතකොට මේ දුකට හේතු ටික ඉපදීම කාගේද? ඔබේ මගේ දැන් මෙතන තියෙන ඔක්කොම සතර මහා ධාතු රූප ටික. අපේ කෙනාගේ හිතේ තමයි තියෙන්නේ අත්වාද උපාදානයි.
රූපං අත්තතෝ සමුනුපස්සති කියන උපාදාන ගතිය කෙනාගේ මනසේ තියෙන. මේ සතර මහා ධාතු රූපේ උපාදාන වශයෙන් ගත්තොත් මේ සත්‍ය පුද්ගලික කියන හැඟීම මේ සතර මහා ධාතු රූපයට බැසගත්තොත් වෙන්නේ මේ රූප ටික සත්‍ය පුද්ගලික කියන හැඟීම උපදිනවා. එතකොට මේ රූපේ කැඩෙන්න බිඳෙන්න දවසට අපිට පේන්නේ පුද්ගලයෝ ලෙඩ වුණා, පුද්ගලයෝ මහලු වුණා, පුද්ගලයෝ මරුණා, පුද්ගලයන්ට මේ දුක් වුණා කියලා සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින්න වෙනවා. යම් වෙලාවකදී ඕගොල්ලන්ගේ සිතේ තියෙන කාම වස්තු ගැන සත්ව පුද්ගල හැඟීම් ගැන හැඟීම් මේ සතර මහා ධාතුන්ගේ හැඩතල ටිකට තිබ්බේ නැත්තම් පුද්ගලයා උපදින්නේ නැහැ. තමන් උපදින්නේ නැහැ. වස්තු උපදින්නේ නැහැ. ඒ පුද්ගලයන්ගේ ඉපදීම නතර වෙනවා. ඒ වස්තුන්ගේ ඉපදීම නතර වෙනවා. ජාතිය නිරුද්ධ වෙනවා. එහෙම ඉපදීම නිරුද්ධ වුණොත් වෙන්නේ මොකද්ද? ඒ නිසා එන සෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසය නිරුද්ධ වෙනවා. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා දුක දන්නවා. යමක් හෝ උපන්නොත් ඒ නිසා දුක එනවමයි කියන එක දන්නවා. ඉපදීමට හේතුවක් දන්නවා. මොකද්ද? භවය නැත්නම් මේ සතර මහා ධාතු කාම භවයේ උප්පත්ති භවය කියලා කියන සතර මහා ධාතුවට, සතර මහා ධාතු රූපයට. තමන්ගේ හිතේ තියෙන සත්ව පුද්ගල හැඟීම සතර මහා ධාතු රූපයට බහලපු නිසා නැත්නම් උපාදාන පත්‍ය භව, භවයේ උපාදාන වශයෙන් ගත්ත එකයි මේ જાතියට හේතුව කියලා දකිනවා. ඊට පස්සේ එයා දන්නවා මගේ හිතේ තියෙන ගතිය සතර මහා ධාතු රූපයට බැහැළුවේ නැත්තම් සත්ව පුද්ගලෝ දේවල් කාරණා උපදින්නේ දුක උපදින්නේ නෑ නේද කියලා දකිනවා. දුක ඇති වෙන හැටිත් දන්නවා, දුක නැති වෙන හැටිත් දන්නවා. දැනගෙන මේ රූපය හැම වෙලාවෙම පෙන්නනවා සතර මහා ධාතු අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන හැඩේ හැටියටයි එයා දකින්නේ. හිත තබන්නේ මේ හැඩේට කෙනෙක් කියලා. එයා දන්නවා කෙනා කියන ගතියෙන් මේ සතර මහා ධාතු රූපයට හිත තැබුවොත් නිර්මාණය වෙනවා කවුද? කෙනෙක්, පුද්ගලයෙක් උපදිනවා. පුද්ගලයෙක් උපන්නොත් වෙන තියෙන දෝෂේ මොකද්ද? තරමර මේ රූපේ කුඩු වුණොත්, කැඩුනොත්, ඇඹරුණොත්, විනාශ වුණොත් එහෙම වෙන්න පුළුවන් රූපේ. නමුත් ඕගලන්ට පෙනේ කෙනෙකුට මෙහෙම වුණා කියලා දුක් විඳින්න වෙයි නේද? දුක් විඳින්න වෙයි. ඒ පුද්ගලයේ ක්ලෙඩවීම, මහලුවේ මැරීම නිසා එන දුක් ටික ඕගලන්ට විඳින්න වෙන්නේ පුද්ගලයෙක් උපන්න නිසායි. පුද්ගලයෙක් ඉන්න නිසායි. පුද්ගලයෙක් හදාගත්ත නිසායි. පුද්ගලය කියන ටික හැදිලා තියෙන්නේ ස්කන්ධ ටික සහ කෙලෙස් කියන ටික දෙක එකතු වෙලා. මගේ මනසේ තියෙන තණ්හා උපාදාන අපි කියමු දරුවා කියන හැඟීම දැන් ඕගොල්ලෝ සිහි කරන්න. මේ දරුවා කියන නිමිත්තේ තියෙනවා අවිද්‍යාවෙන් හටගත්ත රූපයත් නොදන්නාකම නිසා මේ දරුවා කියන හැඟීමක් නිමිත්තක් හදාගත්තා නම් ওই නිමිත්තට තණ්හාවති සත්‍යික පුද්ගලයෙක් කියන උපාදානයේදී ওই නිමිත්ත තුල තියෙන්නේ අවිද්‍යාව තණ්හා උපාදාන කියන මෙන්න මේ ගති ටික තියෙන්නේ. ওই ගති ටික සිහි කර ගන්නකොටම ඕගොල්ලන්ගේ මනස කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස්
නහර නැත්තම් පිච්චෙන් තරව කියන සතර මහා ධාතු රූපයකට නැමෙනවා. මේ සිතේ තියෙන ගතිය සතර මහා ධාතු රූපේ උපාදාන කරගත්තොත් දරුවෙක් උපදිනවා. ඒ රූපේ දරුවෙක් වෙනවා. දරුවා හදාගත්තා වෙනවා. එතකොට වෙන්නේ දරුවා ලෙඩ වෙච්ච, දරුවා මහලු වෙච්ච, දරුවා මැරිච්ච, දරියට ගහපු බැනපු ගණු මේ දුක් ටික ඔක්කොම ඕගලන්ට විඳින්න වෙයි. ඔය දුක දරු දුක ඕගලන්ට නැති වෙනවා දරුවෙක් නූපන්නෝ. දරුවෙක් නූපදින්න නම් ඕගලන්ට යමක් කළ හැකියි. එතන තියෙන සතර මහා ධාතු රූපයේ පිරිසිඳ දැකලා හොඳට රූපයට හිත තබලා තමන්ගේ හිතේ දරුවා කියන ගතිය ඒ රූපෙට බහලන්න ඉඩ නොදෙන විදිහට රූපය ඇත්ත පෙන්වනවා. තමන්ගේ හිතේ තියෙන දරුවා කියන ගතිය රූපෙට බහලන්න නොදී ඇත්ත පෙන්වනවා. ඒ රූපයේ සතර මහා ධාතු බව ඔප්පු කරලා පෙන්වන්නේ. එහෙම ඇත්ත පෙන්වන්නේ ඇයි? එයා දුක දන්නවා. එහෙම ඇත්ත පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම ඒ රූපമിതിය දරුවා කියලා මගේ හිතේ තියෙන ගතිය ඒ රූපෙට බැස ගන්නවා. බැසගත්තාම තියෙන දරුවෙක් උපදිනවා. ඉපදුනහම දරුවා නිසා වෙන දුක් විඳින්න වෙනවා කියලා දන්නවා. අපි අර කලින් කතා කරපු ටිකම කියමු. අර පිටුරු කිමිකල් ටිකක් දාලා හදපු කඩදාසිය සතර මහා ධාතු රූපේ. ඒ රූපේ දකිනකොට රුපියල් 5000ක් කියලා වටිනාකමකුත් එක්ක ඇති වෙන මනසේ තියෙන නිමිත්තට කියනවා තණ්හා උපාදාන කියලා. ඒ තියෙන gati ටික අර කඩදාසිය පැත්තට නැඹුරු කළොත් ඔබට ಜಾති උපදිනවා රුපියල් 5000. 5000 කුලයක් ඔබට උපදී 5000ක් උපදී. උපන්නොත් වෙන්නේ මොකද්ද? ඒ කොලේ කැඩෙන ගානේ බිඳෙන ගානේ ඔබට ජරා මරණ දුක විඳින්න වෙයි. ටීවී එකේ තියෙන රූපය දිහා බලන්න. ඒක සතර මහා ධාතු රූපය. වර්ණ සටහන. ඔබේ හිතේ තියෙන සත්පුද්ගල හැඟීම ඒ රූපේ මත පතිත වුණොත් ಜಾති පුද්ගලයෙක් නිර්මාණය වෙයි ඔබට. කෙනෙක් උපදී. ඊට පස්සේ කෙනෙක් උපන්නොත් ටීවී එක දිහා බලාගෙන ජරා මරණ දුක් ඔබට විඳින්න පුළුවන් වෙයි. ඒ වගේමයි මේ කන බොන ආහාරයෙන් හැදුණු මේ ශරීරය හොඳට බෙදලා බලන්න කෙස්ලුම් නියදත් මේ හැම කොටසක්ම කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය. මේ රූපයට මම කියන හැඟීම කියන්නේ කෙලෙසයක් මාන්නය. අස්මි මාන්නය කියන කෙලෙසය. තාපයෙන් ගත්තහම අත්වාද උපාදානයි. ඒ මම කියන හැඟීම මේ රූපෙට බැහැලුවාම වෙන්නේ අර 5000 උපන්නා වගේ මාව උපදිනවා. ඇස් ඇති කන් ඇති නාස් ඇති අතපය ඇති තමන් උපදිනවා. උපන්නහම ඇස් අන්ධ වෙච්ච දුක, කන් කැඩිච්ච දුක, කකුල් කැඩිච්ච දුක, අතපය නැති වෙච්ච දුක, තමන්ට වෙන සියලු දුක් විඳින්න වෙයි. ඔය සියලු දුකෙන් ඔබ මිදෙනවා ඔබ නූපන්නොත්. ඉපදුනේ නැත්තම් නූපදින්න ක්‍රමයක් තියෙනවා. මේ රූපේ පිරිසිඳ දකින රූපයේ ඇත්තට හිත තබනවා තමන්ගේ සිතේ තියෙන gati රූපෙට බැහැ ගන්න බැරි වෙන්න. එහෙම වුණොත් තමන් උපදින්නේ. ඇහැ එක්ක තමන් නැහැ, තමන් එක්ක ඇහැ නැහැ. තමන්ට කන් නැහැ, කන් වලට තමන් නැහැ. එහෙම වුණොත් එයාට දුක එන්න තැනක් නැහැ. උඹහකින්
මැටි ටිකක් කොටලා අරගෙන එක එක හැඩවලට තබලා අවකාශ ධාතුවේ තිබ්බොත් ඔයගලන්ට පුළුවන්ද මැටි ටික අතට අහුවෙන්නේ නැති වෙන්න හැඩය අල්ලන්න? හැඩේ මැටි වලින් වෙන් කරන්න පුළුවන්ද? මැටි ටික අවකාශ ධාතුව තුල තියෙන හැඩේ නේද? හැඩේ කියන එක මැටි වලින් වෙන් කරන්න බෑ. අවකාශ ධාතුව තුල මැටි ටික රාශි වෙලා තියෙන හැඩේ. ඉබඳු හැඩයක් ඕගොල්ලන්ට පෙනෙනකොට ඕගොල්ලෝ මනෝමයෙන් හිතා ගන්නවා මේක අස්සේගේ රූපයක් කියලා. ඕගොල්ලෝ අස්සේගේ රූපයක් කියලා හිතාගත්තත් මැටි ටික මැටිමනේ. හැඩෙත් මැටිමනේ. මැටි වල හැඩේනේ. මැටි ටිකේ තියෙන තැනට ඕගොල්ලෝ අස්සේගේ රූපය කියලා හිතාගෙන මං අස්ස රූපේ දිහා බලනවා කියන අදහසින් අර මැටි ටික දිහා බැලුවාම ඕගලන්ට පෙනේ අස්සේගේ රූපයක් ඉපදේ. අස්සේගේ රූපයක් උපදී. දැන් ඕගොල්ලෝ අතින් ඇල්ලුවොත් මම අස්ස රූපේ අත ගන්නවා කියලා අතට අහුවේ මැටි ටික. නමුත් අහුවෙන්නේ අස්ස රූපේ කියලා හිතාගෙන ඉන්නේ. අස්සයව උපද්දවා ගත්තාම අස්සයව බලන්නත් පුළුවන්. අස්සයගේ හඬ අහන්නත් පුළුවන්. අස්සයගේ ගඳ සුවඳ ලබන්නත් පුළුවන්. අස්ස රූපේ ස්පර්ශ කරන්න පුළුවන්. පංචකාමය කියන්නේ මේ නිමිත්ත අනුව ආයතන පහම ගැට ගහ ගන්න පුළුවන්. දැන් හොඳට බලන්න අස්සය කියන හැඟීම ඕගොල්ලෝ ගාව තිබුණොත් මැටි වලින් යුක්ත රූපේ හම්බ වුණේ නැත්තම් අස්ස රූපයක් පෙනෙයිද? හරි. අවකාශ ධාතුව අහුරාගෙන රාශි වෙච්ච රූපය තියෙනවා. ඕක දිහා අස්ස රූපයක් කියලා ඕගොල්ලෝ නොබැලුවොත් අස්ස රූපක ඉපදීමක් වෙයිද? නෑ. අස්ස රූපයක් කියලා ඕගොල්ලෝ බලනවා සතර මහා ධාතු රූපයක් අහු වුණොත් අස්ස රූපයක් තියනවා වෙන්නේ නැද්ද? උපදින්නේ නැද්ද? හරි. ඊට පස්සේ අස්ස රූපේ මෙහෙමයි කියන හැඩේ තියෙද්දිම රූපය කඩලා බිඳලා දැම්මොත් අස්ස රූපේ උපන්න එකක් නෙමෙයි දැන් අස්ස රූපේ නැති වෙච්ච එකක්. ඒ අස්ස රූපේ කැඩිලා අස්ස රූපේ නෑ කියන්න වෙනවා නේ. ඒ වගේ කන බොන ආහාරයෙන් හැදුන අර මැටි ටික හැදුනා වගේ කන බොන ආහාරයෙන් හැදුණු සම්පූර්ණ මැටි වගේ සතර මහා ධාතු රූපයක හැඩයක් ඕගොල්ලෝ ඉස්සරහට එනකොට ඒ හැඩේට මේ මගේ දරුවා කියන ඕගොල්ලෝ හිතේ නිමිත්තක් හදාගත්තාම දරුවා කියන නිමිත්ත හිතේ තියෙන අදහස අර අවකාශ ධාතුවේ රාශි වෙච්ච මැටි ටිකට තිබ්බා වගේ අපි මේ කන බොන ආහාරයෙන් රාශි වෙච්ච මැටි ටිකට සතර මහා ධාතු රූපෙට මගේ හිතේ තියෙන දරුවා කියන අදහස තිබ්බහම දරුවගේ රූපයක් ඕගලන්ට දකින්න පුළුවන්. දැන් දරුවෙක් ඉපදිලා දරුවාගේ මූණ බලන්න පුළුවන්. සද්දය ඇහෙනකොට ඔය සද්දෙට මේ දරුවගේ කටහඬ කියලා නිමිත්තම ඔය නිමිත්තම තියන්න පුළුවන්. එතකොට ඇහැට පේනු නැතත් කමන්නේ දුරකථනයකින් ඇහුණත් ඔය සද්දය ඇහෙනකොටම ඒ හඬට ඕගොල්ලෝ මේ නිමිත්ත කැපුවාම ඕගොල්ලන්ගේ හිතට ඒ රූපෙ මැවෙනවා. එතකොට අඳුරනවා දරුවා කතා කළේ කියලා. ඊට පස්සේ ගන්ධ සුවඳටත් ඔය දරුවා කියන නිමිත්තම තිබ්බේ. පඨවි ධාතුව ස්පර්ශ වෙන්නේ සතර මහා ධාතුව අල්ලනකොටත් දරුවා කියන නිමිත්තම හිතෙන් සිහි කරගත්ත හැකි. ඔබට මේ සතර මහා ධාතු නිමිත්ත
ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන පහෙන්ම දරුවා කියලා පරිහරණය කළ හැකි. ඒක ආස්වාදයකුත් තියෙයි. නමුත් ආදීනවයක් තියෙනවා. ඒ රූපය අවකාශ ධාතුවේ ආහාර ප්‍රත්‍යයෙන් රාශියෝනේ. පඨවිය කිපිලා හෝ ආපෝව කිපිලා හෝ තේජෝව කිපිලා හෝ වායුව කිපිලා හෝ අවකාශ ධාතුව තුල රාශිච්ච රූපമിതി අවකාශ ධාතුව තුල මිහිරෙනවා. ඉහිරෙන් දවසට ඕගොල්ලන්ට දරුවා නැති වෙච්ච දුක විඳින්න වෙයි. දරුවෙක් උපන්නොත් තියෙන දෝෂේ මොකද්ද? දරුවා මැරිච්ච දුක් විඳින්න වෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ ජාතිය දුකයි කියලා කිව්වේ තමන්ගේ ඉපදීමට, තව සත්‍ය පුද්ගලයන්ගේ ඉපදීමට, මිනිස්යන්ගේ ඉපදීමට, දේවල් ද්‍රව්‍ය කාරණා රන් රිදී මුතුමැණික් යාන වාහන වල ඉපදීමටයි ජාතිය කියලා කිව්වේ. මේ ජාතිය ස්වභාව කොට ඇති සියලුම ධර්මයෝ නිසා ඕගලන්ට දුක එනවාමයි. දුක නැවිලා තියන්නේ. දුකට හේතුව ජාතිය. ජාතියට හේතුව භවය කියලා කියන්නේ කාම භවය කියලා කියන්නේ මේ සතර මහා ධාතු රූපය. භවයට හේතුව උපාදානය කියලා කියන්නේ ඒ සතර මහා ධාතුව අරබය කාම උපාදාන කියන්නේ රන් රිදී මුතුමැණික් තියනවා කියන තමන්ගේ සිතේ ගතිය. ditthi උපාදාන කියන්නේ සත්ත්ව පුද්ගල ආත්මීය දෙයක් තියෙනවා, දිගින් දිගට යන ආත්මයෙන් තියනවා කියන ගතිය. අත්වාද උපාදාන කියන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන ගතිය. මේ හිතේ තියෙන ගති ටික සතර මහා ධාතුවට තැබුවොත් තියෙන දෝෂය මොකද්ද? ජාතිය වෙනවා. ජාතිය වෙනවා කියනකොට දේවල්, කාරණා, මිනිස්සු, පුද්ගලයෝ උපදිනවමයි. ඉපදුනහම මිනිස්සු මැරුණ, මිනිස්සු ලෙඩ වෙච්ච, රන් රිදීම් තුමනි කොරුගත්ත මේ දුක්, මේවා නැති වෙච්ච දුක් විඳින්න වෙනවමයි. එතකොට ආර්ය ශ්‍රාවකයා දුක දන්නවා, ඉපදුනොත් ජරා මරණ දුක විඳින්න වෙනවා කියලා. දුකට හේතු ටිකක් දන්නවා, තණ්හා උපාදාන භව කියන මෙන්න මේ කෙලෙස් ටිකයි කියලා දන්නවා. එතකොට යම් වෙලාවක මේ ජාතිය ඉපදීම කියන එක නැති වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. හිතේ තියෙන දරුවා කියන රත්තරන් කියන ගතිය එහෙමම තියෙද්දි සතර මහා ධාතු රූපේ නැති වුණොත් කියන්නේ මැරුණා කියලායි. දරුවා කියන ගතිය සිහි ගෙබිලා නැහැ, ඒක තියෙනවා. නමුත් ඒක පතිත වෙන රූපය දැන් නැති වුණොත් මොකද වෙන්නේ? මැරිලා කියලා කියනවා. මැරුණා කියන තැනදී උනේ එකම දෙයයි. මොකද්ද වෙලා තියෙන්නේ? මගේ හිතේ තියෙන ගතිය බහලන්න පුළුවන් සතර මහා ධාතු රූප මිටිය නැති වෙලච්ච එක විතරයි. සතර මහා ධාතු මගේ හිතේ තියෙන ගතිය සතර මහා ධාතු රූපයට බහලන්න පුළුවන් නම් ඒ හැම දෙයක්ම උපන්න දේවල්, ජාතිය ස්වභාව කොට ඇති දේවල්. එතකොට තමන්ගේ හිතේ තියෙන ගතිය බහලන්න සතර මහා ධාතු රූපේ නැති වුණොත් නරුණා කියනවා. හැබැයි අතීත රූපය පිරිසිදු දැක්කේ නැති නිසා ඒ ගතිය අතීත සතර මහා ධාතු රූපයට බහලා හිටියා කියනවා. දැන් නෑ, හැබැයි හිටියා කියනවා. අතීත රූපයට එයා දැක්කනම් එදත් හිටියා කියන තැනදී තුනේ මේකයි කියලා අතීතයත් ඇසුරු වෙන්නේ නෑ. තේරුණා කියන්නේ. එතකොට සෝපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ මේ ස්කන්ධ ටික අපි කියමු සතර මහා ධාතු රූපය තියෙද්දිම ඒ නිසා සත්ත්ව පුද්ගල ආත්ම භාවයේ ඉපදීම නතර කළා. සත්ත්ව පුද්ගලයන්ගේ ඉපදීම නතර කළා. ඒ සත්ත්ව පුද්ගල භාවය නිසා එන ජරා මරණ දුකෙන් නිදහස් වෙලා අජරාමර බවට පත් වෙනවා. සත්ත්ව පුද්ගල භාවයේ මිදෙන තැනට තමයි සෝපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ.
ඉපදීම නතර කළා. දැන් අපි කියමු මේ ඉදිරියෙන් තියෙන රූපේ වෙනදට අපි ඇසුරු කළේ මේ රූපේ සැබෑම ස්වභාවය බුදුරජාණන් වහන්සේ කිව්වට දේශනා කළාට නෙමෙයි අපි කිව්වට නෙමෙයි සැබෑම ස්වභාවය අපි විශ්ලේෂණය කරමු වෙනස් වෙන්නේ නැති සැබෑම සත්‍ය මේ රූපේ කෙස් තියෙනවා කෙස් සත්‍ය පුද්ගලෙක් නෙවෙයිනේ පඨවි ධාතු බව පිළිගන්නව නේද ලොම් නිය දත් හම් මස් නහර මේ වගේ සම්පූර්ණ සතර මහා ධාතු අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන එක හැඩයක් නේද මේ පිළිගන්නව නේද ඒක ඔන්න ඒක තමයි කාම භවයේ උත්පත්ති භවය කියලා කියන්නේ මේ සතර මහා ධාතු රූපයේ නියෝජනය වෙන මට්ටම තමයි කාම ධාතුව කියන්නේ මේ හැඩේ පුද්ගලයෙක් සත්‍යයක් අපි කියමු දේශප්‍රිය මහත්ය කියන හැඟීම මගේ මනසේ තියෙන කෙලෙස් ටික තණ්හා උපාදාන ටික මේ කෙලෙස් ටික මේ රූපේට බහැලුවොත් වෙන්නේ කෙනෙක් උපදිනවා මේ රූපේ කෙනා වෙනවා කෙනෙක් නිර්මාණය වෙනවා දේශප්‍රිය මහත්යෙක් ඉන්නවා කෙනෙක් උපදවාගත්තු තියෙන දෝෂේ රූපයයි විපරිණාම වෙන්නේ නමුත් කෙනා ලෙඩ වෙච්ච කෙනා මහලු වෙච්ච කෙනා මැරිච්ච දුක් විඳින්න වෙනවා කියලා දන්නවා කෙනෙක් ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා බැනලා යම් තාක් දුක් වෙයිද ඒ දුකට හේතුව මේ පුද්ගලයාගේ ඉපදීමයි කියලා දන්නවා උපන්න හැටි දන්නවා මේ රූපස්කන්ධයට මගේ මනසේ තියෙන තණ්හා උපාදාන කියන කෙලෙස් ටික පතිත වෙච්ච නිසායි ජාතිය උනේ කියලා දන්නවා. තණ්හා උපාදානය භවයට රූප භවේ නැත්තම් කාම භවයට පතිත වෙච්ච නිසා භවයේ උපාදාන වශයෙන් ගත්ත නිසා උප්පත්ති භවය කියලා කියන්නේ සතර මහා ධාතු රූපයටමයි. හිතේ තියෙන කෙලස් ටික සතර මහා ධාතු රූපයේ අල්ලගත්තාම ජාතිය පුද්ගලයෙක් ඉපදෙනවා ඒ නිසා මේ දුක එනවා කියලා තාරේ ශ්‍රාවකය දන්නවා. ඉතින් යම් වෙලාවක මේ පුද්ගල භාවයෙන් එන දුක නැති වෙන්න නම් මේ පුද්ගලයාගේ ඉපදීම නැති වෙන්න වෙනවා. එහෙම වෙන්න නම් මේ රූපයට මගේ හිතේ තියෙන gati ටික බැහැලුවේ නැත්තම් මට කෙනෙක් නිර්මාණය වෙන්නේ උපදින්නේ නැහැ. එහෙම ජරා මරණ දුක නැති වෙනවා කියලා දන්නවා. එයා දුකක් දන්නවා, දුක ඇති වෙච්ච හැටි දන්නවා. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා කියන්නේ හැම වෙලාවෙම සිහි ඇතුව මේ රූපේ සතර මහත් ධාතු බව හිතෙහිතයින වෙන මුකුත්ම ඕනේ ගැඹුරකට යන්නේ කාම භවයේ කබලින්කාහාරයේ පිරිසින් දැකන සතර මහා ධාතු පිරිසින් දැකීම විතරමයි අවශ්‍ය නාම ධර්ම ඕනෙත් නැහැ. ස්පර්ශයෙන් වේදනා සංඥා හට ගන්නවා වේදනා සංඥා කියන්නේ මොනවද? ඒක මුකුත්ම ඕනේ මේ රූපය කේස්ලුම් නියදත් නේව පටිවි කොටස් පිච්චෙන් චරවා පෝ කොටස් මේ සතර මහා ධාතු රූපේ නේද? සතර මහා ධාතු රූපේ අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන හැඩේ නේද මේ කියලා බලන්නේ. ඒ බලනකොට චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය පිටිපස්සෙන් එයාගේ තියෙනවා. ඇයි මෙහෙම බලන්න බැරි වෙන හැම වෙලාවකම කෙනෙක් පුද්ගලෙක් කියන තමන්ගේ මනසේ ගතිය මේ රූපය මත පතිත වෙලා පුද්ගලෙක් නිර්මාණය වෙලා දුක එනව නේද කියලා දුකයි දුක්ඛ සමුදයටයි නුවණ තියෙයි. මම මෙහෙම සතර මහා ධාතු වශයෙන් රූපය බලනකොට මගේ හිතේ තියෙන සත්පුද්ගල දෘෂ්ටිය රූපේ මත පතිත වෙන්නේ එහෙම කෙනෙක් නිර්මාණය වෙන්නේ. එතකොට පුද්ගලයා නැතිවීම ලෙඩවීම නිසා මට දුක එන්නේ නෑ නේද කියලා නිරෝධයට නොනති. දුක්ඛ නිරෝධයට නොනති. ඒ තියාගෙන මේ රූපේ මෙහෙම බලනවා. බලන්න ගානේ මෙයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. යම් දවසක් තියෙනවා මේ රූපේ සම්පූර්ණ පිරිසිඳ දකිනකොට කාමාශ්‍රවයේ ගෙවිලා කාම භවයේ ගෙවිලා කාම භවයේ සතර මහා ධාතු තුල යා සත්‍යය දකින්නේ
පුද්ගලය දකින්නේ දේවල් කාරණා වස්තු දකින්නේ කාමාශ්‍රය ගෙවුනහම ඊට පස්සේ එයාට හිත සමාධි වෙනවා මේ රූපේ වගේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින නාම ධර්ම ටික ප්‍රකටයි එදාට නාම ධර්ම ටික කාම භූමිය කියන්නේ නාම ධර්ම වැය වෙලා රූපය හම්බ වෙනවා නාම ධර්ම ප්‍රකට නැහැ රූප භවය කියලා කියන්නේ මේ රූපය වැය වෙලා නාම ධර්ම හම්බ වෙනවා රූපයට ප්‍රකට නැහැ එදාට මේ විදිහටම ස්පර්ශයෙන් උපන්න සංඥාවට පුද්ගලය දේවල් කියන කාරණාව තැබුවාම ඒ ස්පර්ශයෙන් උපන්න සංඥාව කියන්නේ භූමිය. ඒ පුද්ගලවල දේවල් කාරණා තැබුවාම ඒ සංඥාව තුල පුද්ගලය බිහි වෙන එකට තමයි බ්‍රහ්මියෝ කියලා කියන්නේ. දේවල් මේ මිනිස්සු බිහි වෙලා තියෙන සතර මහා ධාතුයි. ඒ වගේ නාම ධර්ම ටිකේ බිහි වෙනවා. මේ පర్యాయමයි මේ ක්‍රමෙමයි තියෙන්නේ. භ්‍රමචර්යාව අවසානයේදී එයා දන්නවා එක. ඒ කියන්නේ කීන જાති ඉපදීම නතර වුණා කියලා දන්නවා. දැන් මෙච්චර කාලයක්ම සත්‍ය පුද්ගලිය දේවල් කාරණා රන් රිදී මුතුමැණික් මේවා උපදවාගෙන අපි දුක් විඳිනවා. මේ ලෝකයේ හදාගෙන උපදවාගෙන දුක් විඳිනවා. මං කිව්වේ ඉපදුණු එකට මැරිච් එකට සාක්ෂිය හැටියට දැන් මට තාත්තා සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට මගේ මනස හැපිලා හිටින්න සතර මහා ධාතු රූපයක් නැහැ. ආහාර ප්‍රත්‍යහතත් ඒ හින්දා මට කියනවා තාත්තා මැරිලා කියලා. තාත්තා ඉන්නවා කියන තිබුණු සාක්ෂිය මොකද්ද? මම මේ වගේමයි සිහි කළේ. සිහි කරනකොට මේ සිහි කරන ගතිය හැපෙලා හිටින්න සතර මහා ධාතු රූපය ආහාරපත්තින් තිබුණා. තියෙන රූපේමයි ගතිය හැපෙලා හිටියාම තාත්තා ඉන්නවා. දැන් සිහි කරනකොට සිහි කරන්න සතර මහා ධාතු රූපේ නැහැ. නැති වුණාම කියන්නේ මැරිලා කියලා. මැරිලා කියලා. ඒ වගේ සතර මහා එතකොට ಜಾතිය වෙන්න දෙපැත්තක් ඕනේ හොඳට මතක තබා ගන්න. හිතේ ඔක්කොම හිතේ කියන්න බෑ. හිතේ විතරක් තිබුණොත් ඒකට සතර මහා ධාතු රූපය අහුනේ නැතිනම් හීනයක් වගේ. ඒත් ඉපදුනේ නැහැ. රූප ටික විතරක් තිබුණොත් හිතේ ගති නැති වුණොත් ඒත් කෙනෙක් නිර්මාණය වෙන්නේ නැහැ. දේවල් පුද්ගලය නිර්මාණය වෙන්න ගති දෙකක් ඕනේ. මොකක්ද ඕනේ? ස්කන්ධත් ඕනේ. හිතේ තියෙන තණ්හා උපාදාන කියන කෙලෙස් තියෙන ගති ටිකත් ඕනේ. දෙක එකතු වෙච්ච තැන ජාතිය. ජාතිය. තණ්හා උපාදාන භව ජාති. හොඳට මතක තබන්න තණ්හා උපාදාන කියන ගතියට භවය කියලා කියන්නේ කාම භවය කියන්නේ සතර මහා ධාතු රූපය අහු වෙන තැන. රූප භවය කියලා කියන්නේ ස්පර්ශයෙන් උපන සංඥාවට රූපයක් කොට අහු වෙන මට්ටම. අරූප භවය කියලා කියන්නේ ස්පර්ශයෙන් උපන නාම ධර්ම ටික අහු වෙන එක. එතකොට භවය නැත්තම් ඒ જાතියක් වෙනවද? ඒ කියන්නේ රූපයක් අහුනේ නැත්තම් ඒ જાතියක් වෙන්නේ නැහැ. තණ්හා උපාදාන නැත්තම් භවය අහු වෙනවද? ඒ කියන්නේ මේ හිතේ තියෙන කෙලෙස් නැත්තම් ඕගොල්ලෝ සතර මහා ධාතු රූපයක් ගාවට යනවද හොයාගෙන? හිතේ තියෙන කෙලෙස් ටිකයි හේතුනේ සතර මහා ධාතු රූපයක් ගාවට යන්න. රූපයයි හේතුනේ ඕගොල්ලන්ට කෙනෙක්ව නිර්මාණය කරන්න. මේ ගති ටික රූපය මත පතිත වෙලා කෙනෙක්ව නිර්මාණය කළා. තේරුම් කියන එක. එතකොට ඔක්කොම හිතේ කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔක්කොම බාහිරයි කියන්න පුළුවන්ද? බෑ.
ජාතිය කියන එක පණවන්න වෙන්නේ කොහොමද? තණ්හා උපාදාන භව. ජාති කියන්නේ එතකොට මොකද්ද? හොඳට දන්නවනේ. නෑ, ජාතිය කියන්නේ මොකක්ද? සතර මහා ධාතු නෙමෙයි. සතර මහා ධාතු රූපයට කියන්නේ උප්පත්ති භවය කියලා. මට දැන් තාත්තා කියලා හිතෙන ආදරයේ සෙනෙහස හැඟීම තියෙන මේ ගති ටිකට කියනවා කර්ම භවය කියලා. ඒ ගති ටිකට පැලවෙන්න භූමිය සතර මහා ධාතුවට කියනවා උප්පත්ති භවය කියලා. කර්ම භවයේ උප්පත්ති භවයේ පිහිටියාම ඇති වෙනව මොකද්ද? ජාති තාත්තා ඉන්නවා. මගේ හිතේ තියෙන දේශප්‍රිය මහත්තයා මෙහෙමයි කියලා මගේ හිතේ තියෙන එයා පුද්ගලයෙක් සත්‍යයක් කියන මේ හැඟීම් ටිකට කියනවා තණ්හා උපාදාන භව. තව පැත්තකින් කර්ම භවය. එතකොට මේ වී ටිකක් වගේ දෙයක් ගලක් උඩ දැම්මට පැලවෙන්නේ නැහනේ. නැටි සහිත බිමක දැම්මොත් නේ පැලවෙන්නේ. ඒකට භූමියක් ඕනේ නේද? ඒකට මේ කාම මට්ටමේ ආශ්‍රව ටික පැලවෙන්න සතර මහා ධාතු රූපයක්ම ඕනේ. එතෙක් જાතියෙන් නැතෙක් පැලවෙන්නේ. දුව පුතා අම්මා තාත්තා කියලා ඕගලන්ට කොච්චරවත් සිහි කළ හැකි. හැබැයි ඔය සිහි කරන හැම එකකටම දැන් දේශප්‍රිය මහත්තයා කියලා මට සිහි කළ හැකි. සිහි කරන එකට කර්ම භවය. ඒ සිහි කරන ගතියට උප්පත්ති භවය කියලා කියන්නේ. කර්ම භවයට තමයි තණ්හා උපාදාන කියන කෙලෙස් ටික කියන්නේ. තණ්හා උපාදාන. කියන්නේ මහත්තයා හොඳයි කියලා කැමැත්තක්. එයා පුද්ගලයෙක් කියන ගති ටික තියෙන්නේ මේ. දේශප්‍රිය මහත්තයා කියන්නේ පුද්ගලයෙක්, පිරිමියෙක්. මෙහෙම හැකියාව තියෙන කෙනෙක් විස්තර ටික ඔක්කොම දී. ඒකට අහු වෙනවා සතර මහා ධාතු රූපයට තමයි උප්පත්ති භවය කියලා කියන්නේ. මගේ තණ්හා උපාදාන ටික සතර මහා ධාතු රූපයට අහු වෙන තැන තමයි උපාදාන පත්‍ය භව කියලා කියන්නේ. භවයේ උනොත් ජාතිය වෙනවමයි. මේ ගතිය හිතේ තියෙන ගතිය රූපෙ මත පිහිටියොත් කෙනා නිර්මාණය වෙලාමයි. අත්පය ඇති, ඇස් ඇති, කන් ඇති දේශප්‍රිය මහත්යෙක් නිර්මාණය වෙලා. දැන් ඔයගොල්ලන් සතර මහා ධාතු එහෙම පේනද මේකේ? නෑ. කෙනෙක්ව නිර්මාණය වෙලා. අඬු නැතුවම පිහියෙන් අයින්න පුළුවන්, කන් කපන්න පුළුවන්, අත් කපන්න පුළුවන්, ඇස් විඳින්න පුළුවන්, කෙදුදුරන්න පුළුවන්, ගහන්න පුළුවන්, බලන්න පුළුවන් කෙනෙක්ව නිර්මාණය වෙලා. පුද්ගලයෙකුට වද දෙන්න පුළුවන් පුද්ගලෙන් නිර්මාණය වෙලා. ගහ ගන්න බැන ගන්න පුද්ගලයෙක් නිර්මාණය වෙලා. දුක් විඳින පුද්ගලයෙක් ඉපදිලා. ඒ පුද්ගලයාගේ ඉපදීමට තමයි කියන්නේ මොකද්ද? ජාතිය. මේ ජාතිය කියන එක සතර මහා ධාතු රූපයට අයිති දෙයක්වත් නෙවෙයි. මේ හිතේ තියෙන ගතියට අයිති එකකුත් නෙවෙයි. මම මතක් කළානේ සිනමා ශාලාවේ තියෙන චිත්‍රපටිය කියන්නේ ආලෝක රූප සටහන අරගෙන ආලෝක කිරණක් නෙමෙයි. එහෙනම් අර තිරෙත් නෙමෙයි. ඔය දෙන්නවත් නෙමෙයි. දෙන්න වෙන නැතුවත් නෙමෙයි. ඒ වගේ හිතේ තියෙන gati ටිකට තමයි අවිද්‍යාව, තණ්හා, කර්ම කියලා කියන්නේ. ඒකට කනබුන ආහාරයෙන් හැදෙන මේ රූපය ප්‍රත්‍ය වුණාම අවිද්‍යාව, කර්ම, තණ්හා ආහාර ටික නිසා පංච උපාදානස්කන්ධේ පුද්ගලයා උපදිනවා. පුද්ගලයේ ඉපදීමක් වෙනවා. තේරෙන්නේ? මේ උපදින පුද්ගලයා සතර මහා ධාතු රූපේද? නෑ. එන හිතේ තියෙන මේ තණ්හා උපාදාන කියන gati ටිකද? මෙන්න මේ gati ටික සතර මහා ධාතුයේ රූපේ පිහිටියෝ. ඒකයි බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් ක්‍රමානුකූලව කියන්නේ. තණ්හාව උපාදානයට හේතු සත්‍යයක් ඉන්න පුද්ගලෙ කාම උපාදාන කියන රන් රෙදි මුතුමැණික් තියනවා කියන gati. ditthi උපාදාන කියන්නේ කුසල කුසල කර්ම කරමින් දිගින් දිගට යන සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන ආත්මීය හැඟීම. අත්වාද උපාදාන කියන්නේ සත්‍ය පුද්ගලෙක් කියන හැඟීම. එතකොට මේ gati ටික
සතර මහා ධාතු රූපයට බැහැලුවාම වෙන්නේ මොකද්ද? ජාති ඇති වෙනවා. උපන්නොත් තියෙන දෝෂය මොකද්ද? ජරා මරණ දුක. ජරා මරණ දුක පුද්ගලයෙක් ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා, Taman ඉපදෙලා ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා, අම්මා තාත්තා ඉපදිලා ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා එන දුක් ටිකට හේතුව මොකක්ද? ජාතිය. කාගේ ජාතියද? තමන්ගේ ඉපදීම, අම්මගේ ඉපදීම, පුද්ගලයෙක්ගේ ඉපදීම, මිනිස්සෙක්ගේ ඉපදීම. ඉපදීමට හේතුව මොකක්ද? භවය කියලා කිව්වේ මොකද්ද? කාම භවය. සතර මහා ධාතු රූප විතරමයි ගන්නෙ. හොඳට මතක තබන්න සතර මහා ධාතු රූපේම. භවයට ප්‍රත්‍ය වුණේ මොකක්ද? මොකක් ප්‍රත්‍ය වීමෙන්ද භවයට ආවේ? හිතේ තියෙන තණ්හා උපාදාන කියනකොට නිකන් දකින්න එපා. අර මං කිව්වේ 5000 කියලා දකින්න වටිනාකමත් එක්කයි තියෙන ගතිය වගේ. දරුවා කියලා ආදරේ සෙනෙහස කියන ගති, දරුවා කියන නිමිත්ත සිහි කරනකොට හිතේ තියෙනව නේද කැමැත්ත? බාහිර වස්තුවක් නැතුවම හිතේ කැමැත්ත තියෙනව නේද? තණ්හාව කියන එක තනියම තියෙන්නේ යම් වැඩක් කරලා තියෙන නිමිත්තක් එක්ක. දරුවා කියලා තණ්හාව කැටි වෙච්ච ඒ නිමිත්තට සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා හිතේ තියෙන ඒ ගතියටයි කියන්නේ මොකක්ද? තණ්හා උපාදාන. ඒ තණ්හා උපාදාන කියන හිතේ ගතිය විතරක් තිබුණොත් සතර මහා ධාතු රූපයක් අහු නොවුනොත් ඕගොල්ලන්ට සැප දුක් විඳින්න කෙනෙකු උපදෙයිද? හොඳට පැහැදිලි දෙයක. ඔය ගතියට සතර මහා ධාතු රූපය අහු වුණොත් කෙනෙකු උපදිනවමයි නේද? එදාට සතර මහා ධාතු රූපය විපරිණාම වුණාට ඕගොල්ලන්ට පෙනෙන්නේ කෙනෙකුට වුණා වගේ. ආර්ය ශ්‍රාවකයා දුක්ඛ ඥානං දුක දන්නවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියලා දන්නවා. දුක්ඛ සමුදය ඥාන, තණ්හා උපාදාන බව මේ දුකට හේතුවයි කියලා දන්නවා. නිවන දන්නවා. මොකද්ද නිවන? ජාති නිරෝධෝ. ඉපදීම නැති වුණොත් ජරා මරණ පෙනෙයිද? නෑ. අජරාමර නිවන දන්නවා. ජරා මරණ නැති නිවන මොකක් වුණොත්ද? ජාතිය නැති වුණොත්. ජාතිය නැති වෙනවා කියලා දන්නවා. මොකද්ද? භවය අහු නොවුණොත්. භවය කිව්වේ සතර මහා ධාතු රූපය අහු නොවුණොත්. මොකේද? උපාදාන වශයෙන් නොගත්තොත්. සතර මහා ධාතු රූපේ උපාදාන වශයෙන් නොගත්තොත් මොකද වෙන්නේ? භවය නැහැ. භවය නැති වුණොත් ජාති නැහැ කියලා දන්නවා. එයා දුක්ඛ දන්නවා, දුකේ ඇතිවීමක් දන්නවා. දුක නැතිකම ජාති නිරෝධින් ජරා මරණ දුක් නිරුද්ධ වෙනවත් කියලා දන්නවා. නිරෝධයක් දන්නවා. දුකට යන මගක් දන්නවා. එහෙනම් මොකද? උපාදාන වශයෙන් භවය උපාදාන වශයෙන් නොගන්න ඕනේ. ඒ නිසා දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව කාම ධාතුවේදී තියෙන්නේ සතර මහා ධාතු පිරිසින් දකින්න විතරමයි. වෙන මොකුත් වැඩ නැහැ. මේ හැම රූපයක්ම සවිඥාන කවිඥාන මේ වස්තුව වුණා. මේ වස්තුව සතර මහා ධාතුයි. පුටුව කියන හැඟීම මගේ හිතේ තියෙන කාම උපාදාන. කාම උපාදානයේ මේ වස්තුව මත පතිත වුණොත් ජාති. මොකද්ද ජාතිය? මොකද්ද ජාතිය? පුටුව කියන එක උපදිනවා. හොඳට මතක තබා ගන්න මෙහි වස්තුවක් උපන්නත් මෙහි පුද්ගලයා උපන්නා. මෙහි පුද්ගලෙක් උපන්නත් වස්තුව උපන්නා. පුටුව දකින්න පරිහරණය කරන්න උපදිනවා. පුටුව කියන එක උපන්නොත් තියෙන දෝෂය මොකද්ද? ජරා මරණ. පුටුව කැඩිච්ච, පුටුව විනාශ වෙච්ච, ගිනිගත්ත, හොරුගත්ත දුක් විඳින්න වෙයි. එනව නේද? එතකොට ඔන්න ඔය ටික එයා දුක දන්නවා. ඉපදීම දුකයි කියලා දන්නවා. ඉපදීමට හේතු ටික තණ්හා උපාදාන භව කියලා දන්නවා. තණ්හා උපාදානය භවයට ප්‍රත්‍ය නොවුනොත් උපදින්නේ නැහැ. එහෙම ජරා මරණ දුක නැහැ කියලා දන්නවා. ඒ නිසා භවයේ උපාදාන වශයෙන් නොගන්න විදියට නැචකින්ච ලෝකේ උපාදීති. හැම රූපයක්ම උපාදාන වශයෙන් ගන්නෑ.
එයා හැම රූපයක්ම සතර මහා ධාතු. මේ රූපයල්ව සතර මහා ධාතු කියලා බලනවා. මේ හැම රූපයක්ම සතර මහා ධාතු කියලා බලනවා. දරුවා කියලා සිහි වෙනකොටම මේ මනසේ තියෙන ගතිය සතර මහා ධාතු රූපය හැපෙන්න දෙන්නේ නැහැ. එතන තියෙන්නේ සතර මහා ධාතුන කියලා බලනවා. බලන්න හේතුවත් එයා දන්නවා. ඇයි? බැරි වෙලා දරුවා කියලා සිහි වෙනකොට එතන සතර මහා ධාතු බව පෙන්වන්න බැරි වුණොත් මගේ මනසේ ගතිය ඒ රූපෙ මත හැපිලා දරුවා උපද්දනවා නේද? ඉපදුණු දරුවා මල දුක මත විඳින්න වෙනවා නේද? මම දුක උපද්දවාගෙන දුක් විඳිනවා නේද කියලා දන්නවා. දරුවා කියලා සිහි වෙනකොට නෑ එතන තියෙන්නේ සතර මහා ධාතු රූපේ කියලා පෙන්නනවා. එහෙම පෙන්වුවට හිත පිළිගන්නේ නැත්තම් තමන් ඔප්පු කරලා පෙන්නනවා. හොඳයි. මම දරුවා කියලා අල්ලන්න ගියොත් කෙස් අල්ලයි. කෙස් කියන්නේ පටවි ටිකනේ. අත අල්ලනවා කියන තැන ඕන හැම අහුයි. හැම කියන්නේ පටවිනේ. මස්තික අල්ලයි පටවිනේ. දරුවා කියලා මම අල්ලන්නේ කොතනද කියලා රූපේ ගාවට ගිහිල්ලා නුවණින් අල්ලලා පෙන්නනවා. අල්ලන හැමතැනම අහුනේ මේක පටවි. දැන් කණෙන් ඇල්ලුවා කියන්නේ හැම කන කියන තැන හැම තියෙනවනම් පටවි. එක්ක මස් පටවි, ලේ පටවි. නහර මේ ලේ ආපෝ මේ විදිහට පෙන්නනවා. එතකොට තමන්ගේ හිත බහලන්න බෑ දරුවා කියලා. එහෙම පෙන්නනකොට. තේරෙනව නේද? එතකොට මොකද මේ ඇයි මෙහෙම මෙයා ඒ රූපේ සතර මහා ධාතුයි කියලා පෙන්වන්නේ ඇයි? මේ කෙලෙස් ටික තණ්හා උපාදාන කියන ටික මේ භවයේ මත රූපේ මත පතිත නොවෙන්නයි. ඇයි පතිත නොවෙන විදිහට බලන්නේ? පතිත වුණොත් ජාතිය ඇති වෙනවාමයි කියලා දන්න නිසාමයි. පතිත නොවුනොත් ජාතිය නැහැ. කාගේ ජාතියද? දරුවෙක්ගේ ඉපදීම නැහැ. ඉපදීම නැති වුණොත් කාගේ ජරා මරණද? දරුවා ලෙඩවීම, මහලු වීම, මැරීම නිසා එන දුක නැහැ කියලා ආර්ය ශ්‍රාවකයා දන්නවා. දුක්ඛේ ඥානං ආර්ය ශ්‍රාවකයට හොඳට දුක පිළිබඳ නුවණක් tie. දුක්ඛ සමුදය ඥානං හොඳට දුක නැතිවීම පිළිබඳ නුවණක් tie. දුක්ඛ නිරෝධේ ඥානං දුක් නිරෝධය පිළිබඳවත් අජරාමර බව පිළිබඳවත් නුවණක් tie. දුක්ඛ නිරෝධ ගානේ පටිපදා ඥානං දුක් නැතිවීම පිළිබඳ මාර්ගය පිළිබඳ නුවණක් tie. මේ මාර්ගයේදී කාම භූමියෙන් ඈතර වෙන්න ගොඩාක් දේපස් සතර මහා ධාතු රූපේ විතරක් ඔප්පු කරලා පෙන්නන්න. හැබැයි ආධ්‍යාරයෙන් ඕගලන්ගේ අර්ථය තියෙයි. මේ රූපේ සත අල්ලනකොට පඨවි ධාතුවේ ස්පර්ශ වුණාන කියලායි බලන්නේ. බලන එක තුල තියෙනවා චතුරාර්ය සත්‍යයි. මෙහෙම බලන්න බැරි වෙන හැම වෙලාවකම පුටුව කියන මගේ මනසේ තියෙන කාම උපාදානයේ මේ වස්තුව මත පතිත වෙලා පුටුවක් නිර්මාණය කළා. පුටුව කැඩුණු හොරුගත්ත බිඳුණු දුක ගෙනත් දෙනවා මට කිනක දන්නවා. මේ ගතිය මගේ මනසේ පුටුව කියන ගතිය මේ ධාතු මත පතිත වෙන්න දුන්නේ නැත්තම් ජාතිය නෑ. භවය අහුනේ නැත්තම් මොකද වෙන්නේ? ජාතිය නෑ. පුටුවක් උපදින්නේ. එහෙම පුටුව කැඩුණු බිඳුණු දුක විඳින්න දෙන්නේ නේද කියලා දන්න නිසායි මේ පටවි ධාතුවේ ස්පර්ශ වෙනවනේ කියලා බැලුවේ. බලන්න විතරයි උනේ දිගටම. එතකොට යම් මේ විදිහට තමන්ගේ සිතේ තියෙන ගතිය රූපේ මත බහලන්න නොදී සතර මහා ධාතු උපාදාන වෙන්න නොදී ධාතුව පිරිසිඳ දැක පෙන්නනවා නම් පෙන්නඳ මනසේ තියෙන කාමාශ්‍රය කියන මෙන්න මේ ගති ටික නැත්තම් මේ කාමාශ්‍රය කියන කාම භවආශ්‍රය කාම භවය කියන මේ කෙලෙස් ටික ගෙවෙනවා. සතර මහා ධාතු ටික පිරිසිඳ දකිනවා. එතකොට එදාට කාම භවයෙන් ඈතර වෙනවා. ඊට පස්සේ ස්පර්ශයෙන් උපදින නාම ධර්ම ටිකත් ඔය වගේම ප්‍රකටයි. හැබැයි ඔය මට්ටම තමයි දුක. ওই ටික ගෙවා ගත්තා නම් ඊටු ටික දන්නවා. මේ නාම ධර්ම ටිකේ වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම එදාට යෝගලන්ට ප්‍රකට. අදත් නාම ධර්ම ටික තියෙනවා. නාම ධර්ම වල දැන් රූපනේ හම්බ වෙන්නේ. ඒ හින්දා රූපේ විතරයි යෝගලන්ට ඕනේ. නාම ධර්ම මොකක්ද කියලාවත් බලන්න යන්න අවශ්‍ය නැහැ. වේදනාව කියන්නේ මොකක්ද කියලාවත් හොයන්න ඕනේ. ඒක වෙන පర్యాయයක්. නමුත් කාම භූමියෙන් ඈතර වෙන්න. සතර මහා ධාතු බව විතරක් ඔප්පු කරලා පෙන්නන.
හොඳට මතක තබා ගන්න බිම වැටිලා තියෙන කොළ කැල්ලක් පෙවුන જાතිය කියලා දකින්න. ඇයි සතර මහා ධාතුන්ගේ හැඩේ තියෙන තැනක කොළ කැල්ල කියන මගේ ගතිය ඒ මත පතිත වෙලා කොළේ කියන එකක් ඉපදිලා. එතකොට මේ ලෝකේ යම් තාක්දී අපිට හම්බ වෙයිද ලෝකෙ තුල ඔක්කොම ඉපදීම ස්වභාවකට ඇති ධර්ම. තේරුණා නේද? ජාතිය ස්වභාවකට ඇති ධර්ම. ඒ හැම දෙයකින්ම දුක එනවා. ඇහැ කන දිව නාසය ශරීරය අත්පය තමන් මේ ඔක්කොම ජාති ස්වභාවකට ඇති ධර්ම. ජාතිය වුණත් උපන්න දුක එනවාමයි කියන එක දකින්න. එහෙම දැකලා ජාති නිරෝධෙන් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් නිරුද්ධ වෙනවා කියලා දකින්න එක තමයි නිවන කියලා කිව්වේ ජාති නිරෝධය. එයා සතර මහා ධාතු රූපයත් නාම ධර්ම ටිකත් පිරිසිඳ දැකලා කාම භවෙත් රූප භවෙත් අරූප භවෙත් ඉපදීම නැති කරනවා. රහතන් වහන්සේ කියන්නේ කීනා જાති ඉපදීම නැති කළා කියලා සිංහනාද කරන්න පුළුවන්. මේ යමක් සඳහා භ්‍රමචර්යය පිරුවන මේ භ්‍රමචර්යය පුරලා අවසන් මත්තේ කල යුත්තක් නැහැ කියන නුවණ එනවා. ඔකට කියන සෝපදිශේෂ නිබ්බාන. ඇයි දැන් සතර මහා ධාතුව නැත්තම් නාම රූප කියන ධර්මතා දෙකකට හිත තබලන්නේ අපි සත්පුද්ගල භාවයේ ඉදීම නතර කළේ. තව ස්කන්ධ ටිකක් තියෙයි. ඒ ස්කන්ධ ටික නිසා සීත උෂ්ණ බඩගින්න පිපාසාව විඳින්න වෙනවා. ඕකට ওই ස්කන්ධ ටිකේ ඉතිරිය තියෙද්දි කෙලෙස් නිසා එන දුකෙන් මිදුණු ටිකටයි මේ කිව්වේ සෝපදිශේෂ නිබ්බාන කියලා. තේරුණා නේද? කෙලෙස් නිසා එන දුකෙන් මිදුණා. සත්පුද්ගල භාවයෙන් මිදුණා. ඔතෙන් විතරයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. මේ කය ආයු ඇතිතා තිබිලා කලමයි ප්‍රතිසන්දිත යන කෙලෙස් නිමිති නැති කරලා තිබුණේ. ජීවිත අවසානයේදී මේ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙලා යනවා. මතු ස්කන්ධයන්ගේ ඉපදීමක් වෙන්නේ නැහැ. ඒකට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය. සෝපදිශේෂ නිබ්බාණය සාක්ෂාත් කරගත්ත කෙනාට අනුපදිශේෂ පරිනිර්වාණය සඳහා කටයුත්තක් නැහැ. ඒක වෙන දෙයක්. දැන් මේ සතර මහා ධාතුයි කියන තැනට හිත තබලා මම සත්පුද්ගල භාවයේ ඉපදීම නැති කලාට ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය සිහි කරමින් මම ජීවත් වෙනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ සත්පුද්ගල භාවයෙන් එන දුකෙන් මිදිලා. එයා අම්මා මැරිලා තාත්තා මැරිලා දරුවා මැරිලා රන් රිදී මුතුමැණික් නැති වෙලා එන දුක් එයාට නැහැ. හැබැයි දුක් ටිකක් ඉතුරුයි. මේ කය කෙලවර කොට ඇති දුක තියෙනවා. සීත දැනෙනවා, උෂ්ණ දැනෙනවා, බඩගින්න පිපාසාව දැනෙනවා, කංකැක්කුම් දැනෙනවා. හැබැයි ඒවා මගේ නෙමෙයි. මාව ඉපදිලා නැහනේ. ඒ ස්කන්ධ දුක. ඉවසන්න පුළුවන්. ඉවසිය හැකි, යැපිය හැකි. ජීවිත අවසානයේදී දුක්ඛ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා. ඒ නිසා ස්කන්ධයන්ගේ ඉපදීමක් නැහැ. අපි මේ ලෝකෙට සත්‍ය පුද්ගලයේ වශයෙන් ඔබවත් මමවත් කවුරුත් උපන්නේ නැහැ. පෙර ජීවිතෙත් මේ වගේම අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා ඉන්නවා කියන පුද්ගල භාවය ඇති කරගෙන එතන සත්‍ය පුද්ගල භාවයෙන් අපි දුක් විඳා. මරණාසන්න මොහොතේදී ඒ පුද්ගල භාවය එතන අතහැරුණාට විඥානයේ නාම රූප වශයෙන් දැසගෙන ස්කන්ධයන්ගේ හට ගැනීමක් වුණා. ප්‍රතිසන්දි වශයෙන් ආවේ ස්කන්ධයන්ගේ හට ගැනීම. හටගත් ස්කන්ධ ටිකේ අද ඇත්ත ඇති හැටි නොදන්නා කමින් ඇති කරගෙන කර්ම නිමිති ඒකට තණ්හා උපාදාන වෙලා ඒ අවිද්‍යා සංකාර තණ්හා උපාදානික කියන ගති ටික අර ස්කන්ධ ටිකට බහලයි අද අපි ಜಾති ඇති කරගෙන පුද්ගල භාවයෙන් දුක් විඳින්නේ. මේම පුද්ගල භාවයෙන් දුක් විඳොත් තියෙන දෝෂේ පුද්ගල භාවිනු දුක් විඳලා
ජීවිත අවසානයේදී ආයෙත් ස්කන්ධයන්ගේ ඉපදීමකුත් වෙනවා. මේ වගේ කයකුත් අවිඥානික වෙනවා. ජාතිය දෙආකාරයි. ඒ සත්ත්ව පුද්ගලයන්ගේ ඉපදීමකුත් තියෙයි. ස්කන්ධයන්ගේ ඉපදීමකුත් තියෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ක්ලේශ පරිනිර්වාණයට විතරයි. ජාති තේසං සත්තානං තම්හි සත්තනිකායේ ජාති. ඒ සත්තනිකායේ ඉපදීමක් ඔබ මිනිස්සු අතර ඉපදිලා නම් මේ සතර මහා ධාතු රූපේ තිබුණොත් කෙලස් ටික පතිත නොවුනොත් ඔබ මිනිසෙක් කියලා උපදීද? සතර මහා ධාතු රූපේද මිනිසයා? හිතේ තියෙන කෙලස් ටිකද මිනිසයා? මේ දෙක එකට එකතු වුනහම ජාති. මේ කෙලස් නැති වුණොත් ඔබට මිනිසයා කියන්නත් බෑ. ඔබ මිනිස්යන් ගාව තියෙන කෙලස් ඔබ ගාව නැහැ. ඔබට දෙවියෙක් කියලා කියන්නත් බෑ. දෙවියෙක් ගාව තියෙන කෙලෙසුත් ඔබට නැහැ. ඔබට බ්‍රහ්මයෙක් කියලා කියන්නත් බෑ. බ්‍රහ්මයෙක් ගාව තියෙන කෙලෙසුත් නැහැ. මේ ලෝකේ ඔබට පණවන්න කෙනෙක් නැහැ. තේසං නැති තේසං වට්ට පන්නපන. ඔවුන්ට පණවන්න වටයක් නැහැ. ඔබේ කෙලෙස් ටික ඖදාරික සතර මහා ධාතුවේ පිහිටන තාක් ඔබ කාම භූමියේ හැබැයි ප්‍රේත වෙන්න පුළුවන්, අසුර වෙන්න පුළුවන්, තිරිසන් වෙන්න පුළුවන්, නිරේ වෙන්න පුළුවන්, මනුස්ස වෙන්න පුළුවන්, දේව වෙන්න පුළුවන්. ඔබේ සිතේ තියෙන කෙලෙස් ටික උපාදාය රූපයක් මත පිහිටන තා ඔබ රූපේ බ්‍රහ්ම ලෝකේ. ඔබේ කෙලෙස් ටික සංඥාවක් මත පිහිටන තා ඔබ අරූපේ බ්‍රහ්මයි. ඔබේ කෙලෙස් ටික මේ නාම විපාක නාම රූප දෙකෙන් විපාක නාම රූප දෙක කියලා කියන්නේ පෙනෙන වෙලාවේදී ඇහෙන ගඳ සුවඳ දැනෙන රස විඳින ස්පර්ශ ලැබෙන විපාක වූ මනෝවිඤ්ඤාණය කියන ආයතන හයට තමයි නාම රූප කියලා කිව්වේ. මං ඒක හැදෙන පැත්ත ඕගලන්ට පෙන්වෙන එක පැටලෙන හින්දා දැනට මේ ටික විතරක් ගන්න. තණ්හා උපාදාන භව ජාති නැත්නම් උපාදාන භව ජාති කියන ටික පැහැදිලිද? ජරා මරණ පැහැදිලිද? ඕගලන්ට දුක තේරෙනවද? දැන් දුක්ඛේ ඥානෙ තියෙනවද? ජාතිපි දුක්ඛ ඉපදුණු දුක කියන එක ඉපදීම තේරෙනවද? ඉපදුනේ කොහොමද කියන එක තේරෙනවද? කොහොමද ඉපදුනේ? ඉපදීමට හේතුව භවය කියනකොට හොඳට ගන්න කාම භවයේ අයිති මොකද්ද? සතර මහා ධාතු රූපයට තමයි උප්පත්ති භවය කියලා කිව්වේ. භවයට එන්නුනේ කුමක් ප්‍රත්‍යවීමෙන්ද? සතර මහා ධාතු රූපේ හම්බුනේ තණ්හා උපාදාන. බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි තමම ගන්න. දැන් අනේ මගේ දරුවා ඉන්නවා, දරුවා බලන් ඕනේ කියනකොට අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිති තණ්හා උපාදාන කියන gati ටික තියෙයි. ওই ටික නිසා ඕගොල්ලෝ යනව කොහටද? දැන් මෙහෙම තිබුණා දරුවා ඉන්නව නෙමෙයි. කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නේද ධම්මස්තෙන් සතර මහා ධාතු රූපයක් ඉස්සරහට යනකොට මේ gati ටික ඒ රූපය මත පතිත වෙනකොට මොකද වෙන්නේ? දරුවා උපන්න ඊට පස්සේ ඉතින් වඩා ගන්නවා, හුරුතල් කරනවා දරුවව. කාමයේ ආස්වාදයේ මේ දරුවා කියලා හුරුතල් කරනවා, වඩා ගන්නවා. දැන් මේ සතර මහා ධාතු රූපമിതി පුංචි ළමයි පොල් කටු වලට වැලි දාලා, පිඟන් කටු කෑලි, කඩදාසි කෑලි දාලා සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම් කරන්නාත් මෙන් සතර මහා ධාතුයි අපි සෙල්ලම් කරනවා. සෙල්ලම් ගෙවල් හදාගෙන ඉන්නවා. මේ මගේ දරුවලු මේ මගේ බිරිඳලු කියලා. ඒ සෙල්ලම්ගේ කැඩුණු දවසට ළමයි යඬනවා නේද? ඒ වගේ අපිත් අඬනවා. එතකොට මෙතන හැබැයි ආස්වාදයක් තියෙනවා. ආදීනෝ බොහෝයි. ඒ gati ටික සතර මහා ධාතු රූපෙට තබලා දරුවගේ මූණ බලන්න පුළුවන්.
දරුවා ඉඳින්න පුළුවන්. ඒ කියන්නේ කාය සම්පස්සේට පඨවි ධාතුවට පඨවි ධාතු ස්පර්ශ වෙනකොටත් මට දරුවා කියන සංඥාවට අග්ගලා හිතෙන් සිහි කරගත හැකියි. දරුවා ඉඳිනවා කියලා. හරිද? එතකොට හඬ ඇහෙනකොටත් හඬටත් මට මේ නිමිත්ත සිහි කරගත හැකියි. දරුවගේ මූණ බලන්න පුළුවන්, දරුවගේ හඬ අහන්න පුළුවන්, දරුවගේ ඉඹල ගඳ සුවඳ කියන්න පුළුවන්. දරුවා කැමති මේ රසටයි කියලා දරුවගේ රස තේරෙනකොට මගේ දරුවත් මේ රසට කැමතියි කියලා නිමිත්ත ඒකටත් තියාගත්ත හැකි. අතින් අහු වෙනකොට මේ දරුවාගේ හැඩේ දරුවා මං අල්ලනවා, දරුවා මගේ ඇඟේ එල්ලෙනවා කියලා එහෙමත් සතුටු වුණ හැකි. ওই පහම එකතු කරලා හිතලත් සතුටු වුණ හැකි. හරිද? දරුවෙක් එක්ක සතුටු වෙන්න පුළුවන්. ආදීනව තමයි දරුවා ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා එන දුක්. දරුවට පිහියෙන් යන්නොත්, ගැහුවොත්, බැන්නොත්, අසාධාරණකම් කළොත් සතර මහා ධාතු රූපේ ඕන විදිහට කුඩු වෙන්න විනාශ වෙන්න පුළුවන්. නමුත් මම සෙල්ලම් කරන්නේ ඒ රූප මිටිය එක්ක දරුවෙක් වදාගෙන නම් මට රිදෙයි. මගේ දුකට හේතුව ජාතිය, දරුවෙක් උපදවා ගැනීම. ආර්ය ශ්‍රාවකයා දන්නවා ජාතිය දුකක්. ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව. ඉපදීම දුකක් කියලා ආර්ය ශ්‍රාවකයා හුන්නට දන්නවා. දුකෙන් මිදෙන්න නම් තියෙන එකම ක්‍රමය මොකද්ද? ජාති නිරෝධෝ නූපන්නොත් විතරමයි කියලා දන්නවා. ලෝකයා ජාතිය දකින්නේ සතර මහා ධාතු රූප මිටිය පහළ වෙච්ච එකෙන්. නිරෝධය දකින්නේ සතර මහා ධාතු රූප මිටිය නැති වීමෙන්. නමුත් ආර්ය ශ්‍රාවකයේ සතර මහා ධාතු රූප මිටිය තියෙද්දිම මොකද ජාතිය ඉපදීම නැති වෙන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා දැක්කනේ අපි. මේ ගතිය තියදී රූපය නැති වුණොත් ඉපදෙන්නේ නැහැ. රූපේ තිබුණත් හිතේ ගතිය නැති වුණොත් ජාතිය නැහැ. ඒකෙන් රූපේ පිරිසින දැකලා හිතේ ගතිය අයින් කළා ජාතියෙන් මිදෙනවා. ඒකට කිව්වා සූපදිසස නිබ්බාන. ඊට පස්සේ රූපේ ගතිය උපදින එකත් නතර කරනවා. දැන් ඔයගලන්ට නිවන කියන එක තේරෙනවද? නිවන් දැක්කලා තියෙනව? දැක්කද ඔයගොල්ලෝ? නිවන කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. කල්යාණ මිත්‍ර ශ්‍රවයෙන් සද්ධර්ම ශ්‍රවයෙන් ජාතිය දුකක්, ජරා මරණ ජාති නිසා එන මේ දුකක්. ඒ දුකට හේතුව ජාතිය, ජාතියට හේතුව තණ්හා උපාදාන ගත් කියන ගති ටික භවයට ප්‍රත්‍යවීමනේ ජාතිය ඇති උනේ කියලා දුකේ ඇතිවීමත් පෙන්නකොට එයාට පේනවා ඇස්සරලා නුවණක් තියෙන කෙනෙකුට. නිවන පෙනෙනවා එයාට ජාති නිරෝධෝ. ජාතිය නිරුද්ධ වුණොත් අජරාමරයි. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස නිරුද්ධන්ති. මේ දුක් නිරුද්ධ වෙනවා කියලා දුකේ නිරෝධේ නිවන දකින්න එයා දකින්නවා තණ්හා උපාදාන කියන ගති ටික භවයට ප්‍රත්‍ය නොවුනොත් සතර මහා ධාතු රූපයට බැස නොගත්තොත් ඉපදීම නැති වෙනවා කියලා එයා නිවන දකින්නවා. නිරෝධය නෙමෙයිද? නිවන නෙමෙයිද? නිවන දැක්කහම ඒ සඳහා සමත කමඨහනකින් හිත වඩ සීලයක පිළිතලා රූපේ පිරිසිඳ දකින්න වෑයම් කට යුතුයි කියලා නුවණක් වෙන මාර්ගයක් දන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් නිවන් දැක්ක කෙනෙකුට මේ මොහොතේ දකින්න බැයි නම් මේ ක්‍රමයට පැහැදිලි නම් විශ්වාස නම් එයාට කියන සද්ධානුසාරී කියලා. සද්ධාවක් තියෙනවා. ඇත්ත මේක මෙහෙම තමයි වෙන්නේ කියලා. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ නිවැරදිව ධර්ම දේශනා කරනකොට ඒක මේක ලෝකෙ පිහිට හිටින්න බැරි දර්ශනයක් නෙමෙයි. මේ නිවන අපි නිවන අඳුරන්නේ නැතුව තිබුණේ. අපි නිවන කියලා හිස් බවක්, ශුන්‍යතාවයක් මොන හරි දෙයක් නෙමවා ගන්නෙ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන කියන්නේ මොකද්ද?
සකස් නොවිච්ච බව, නොහටගත් බව, අනුත්පාදේ, ජාති නිරෝධය. ඔකට කියන නම් නිවනට කියන නම්. නෝපන්නොත් හට නොගත් ඒ නිවන දෙආකාරකින් පවතිනවා. සත්ත්ව පුද්ගල භාවයේ නිරෝධයට කියන්නේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන තුන් භවත්‍රයම භවත්‍රය තුල තියෙන සත්ත්ව පුද්ගල දෙවියෝ මිනිස්යෝ කියන ටික නිරුද්ධ වෙන තැනට කියන සෝපදිශේෂ නිබ්බාන කෙලස් ටික නැති වෙන්නේ. ඊට පස්සේ ජීවිත අවසානයේදී පිරිනොම් පාන දවසේදී ස්කන්ධ වශයෙන් ප්‍රතිසන්දියට යන්න හේතුකුත් නැහැ. මතු ස්කන්ධ උපදින්නේ නැහැ. අනුපදිශේෂ පරිණිරවාණය. එයා නිවන දන්නවා. සියලුම අසංකත ස්වභාවයේ සාක්ෂාත් වෙන්නේ නොහට ගන්න බව සාක්ෂාත් වෙන්නේ දුකේ නිරෝධේ සාක්ෂාත් වෙන්නේ දෙආකාරයකට. ගුරුබර වැඩිබර තියෙන්නේ කොයි එකේද? ස්කන්ධ දුකේද? කෙලෙස් දුකේද? කෙලෙස් දුකේ. ඒ දුකේ තමයි අම්මා මැරිච්ච දුක, තාත්තා මැරිච්ච දුක, දරුවා මැරිච්ච දුක, නිന്ദා, අපහාස, ඇනුම්, බැනුම්, තාඩන, පීඩන, හින් ගැහුවා කියයි, කේලම් කිව්වා කියයි, දොස් කිව්වා කියයි, චරිත ඝාතනය කෙරුවා කියයි, පිහින් අයින් දාවා කියයි. මේ තියෙන කතා ලෝකේ තියෙන ඔක්කොම දුක් ටික තියෙන එකේ. ආර්ය ශ්‍රාවකයා හොඳට ඇහැක් තියෙනවා යාට. ඒ සියලු දුක් නැතිකරන්න කාම ලෝකේ, රූප ලෝකේ, අරූප තුන් භූමියේ තියෙන දුක් නැති කරන ක්‍රමය යා දන්නවා. තණ්හා උපාදාන කියන gati ටිකට භවයේ ප්‍රත්‍ය වෙන්න දුන්නේ නැත්තම් ඉපදෙන්නේ කියලා දන්නවා. එදා ඉඳන් එයා නිවන් මඟ වඩනවා කියලා කරන්නේ මොකද්ද මේ? ඉපදීම නැති කිරීමට උත්සාහවත් වෙන මේ කෙලෙස් ටික ඔබ සතර මහා රූපේ සතර මහා ධාතු වශයෙන් බලන්නේ ඇයි කියන එක තේරෙනවද ඔබට? ඉපදීම නැති කරන්නේ. යම් දවසක් මේ ප්‍රතිපදාවේ අවසානයේ ඔබටම පෙනෙයි මේ ස්කන්ධ ටික හොඳට පිරිසින් දන්නවා. දැන් දෙවියෝ මිනිස්සු උපදින්නේ රන් රිදී උපදින්නේ හැබැයි පෙනෙන හොඳට. රහතන් වහන්සේලා රහත් වුණා කියන්නේ රහත් බව ප්‍රකාශ කරන්න ගන්න පළවෙනි වචනේ මොකද්ද? කීනා જાති. ඉපදීම නැති වුණා කියන්නේ මොකද? ඉපදීම දුකක් කියන එක දැකලා ගියේ ඉපදීම නැති කරන්න. ඊට පස්සේ අනුපාදා පරිනිර්වාණයට තථාගතයන් වහන්සේ බණ කියන්නේ ධර්ම දේශනා කරන්න ඕනේ. අනුපදිශේෂ පරිනිර්වාණයට. අනුපාදා පරිනිර්වාණයට විතරයි බණ කියන්නේ. අනුපාදා පරිනිර්වාණය කියන්නේ උපාදාන වශයෙන් කිසිවක් නොගෙන මිදෙන තැනට. එතකොට මං කිව්වේ එකයි මන් දන්නේ කී දෙනෙකුට තේරුණාද පෙවුනද කියලා. නමුත් නුවණක් තියෙන කෙනෙකුට දේශනාවක් අවසානයේදී නිවන් දකින්න පුළුවන්. නිවන කියලා කිව්වේ ඉපදීම නැති කරන එකට. හොඳට මේ අර්ථය දක්ෂ වෙන්න. ඔබෙත් මගෙත් මේ විදිහේ පුද්ගල භාවය අපි නිකමට කිව්වොත් මෙතන ඉන්නකොට අපි කාට හරි වාතයක් ගියොත් ලැජ්ජ හිතනවනේ. ඇයි? තව සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දා, Taman ඉන්න හින්දා. මේ ජාතිය දෝෂේ. ඔබට ජාතිය නිරුද්ධ නම් ඒ වගේ තැනක ධර්මතාවයක් මිසක දුක නැහැ. උහුලගෙන කාගෙන ඉන්නව නෙමෙයි දුක් වෙන්න එහෙම ධර්මයක් නැහැ. ඔබට බයින්ද මිනිස්සු නැහැ, බැනුම් අහන්න මිනිස්සු, බැනුම් අහන්න ඔබ නැහැ. අහවලා ඔයාට මෙහෙම කිව්වා කියනකොට සතර මහා ධාතුවේ අහවලු ඉන්න හින්දා නේද රිදෙන්නේ? Taman ඉන්න හින්දා නේද මට එහෙනම් මෙහෙම කිව්වා කියන එක තියෙන්නේ? බලන්න සෝපදේශ නිබ්බාන කියන තැනින් ලේසි නිවීමක් නිවෙනවද කියන එක. ලේසි ගින්නක්ද එහෙනම් දැන් ඇවිලලා තියෙන්නේ කියන එක බලන්න. අපේ ජීවිතය කියන්නේ ගිනි ගොඩක්. පංච උපාදානස්කන්ධය කියන්නේ දුක් ගොඩක්. ගින්නක්. මේ ගින්න නිවා ගන්න පුළුවන්. අදහන්න දෙයක් නැහැ. වීරිය කළොත් ඒකාන්තයෙන් මේ ගින්න නිවෙනවමයි. හැබැයි ඔබට එක වැඩක් ලැබෙනවා. චතුරාර්ය සත්‍ය ඔබ දන්නවනේ. ඔබට ගහ කොළක් රන් රිදී මුතුමැණික් දූ දරුව ගෙවල් දුරවල් පෙනෙන තාක්
ඔබ දත යුතුයි මේ ಜಾති ස්වභාව කොට ඇති ධර්ම කියන එකත් ඔය ಜಾතියට හේතුව තණ්හා උපාදාන භව කියන එකත් දත යුතුයමයි. එක පෙනෙනවා. භවය කියන්නේ හැම වෙලෙම මේ කාම භවය කියන්නේ සතර මහා ධාතු රූපේ. තණ්හා උපාදාන කියන ගති ටික භවයට ප්‍රත්‍ය නොවුනොත් ಜಾතිය ගස් ගල් ගෙවල් දොරවල් ඉඩකඩම් ඉරහඳ මොකවත් උපදීද? මොකුත් උපදින්නේ නැහැ. නිවන කියන්නේ ඉරක් නැහැ, හඳක් නැහැ, ගස් කොළන් ආලෝක අඳුර මෙලොව පරලොව මොකුත් නැහැ. ඉපදින්නේ නැහැ. එතකොට ඒ නිවන මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න පුළුවන්මයි. ඔය අර්ථය තියාගෙන ඔබට බැලුවට දරුවා කියලා සිහි වෙනවා. බැලුවට එතන කුණුපු කොටස් පේන්නේ නැහැ, දරුවා කියලාමයි පේන්නේ. හැබැයි ඔබ ක්‍රමේ දන්නවා. දැන් සද්ධානුසාරී කියලා කියන්නේ පෙවුන් නැතුවට ක්‍රමේ අදහනවා. ක්‍රමේ යාට පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉපදීම කියන්නේ මේ කුණුප කොටස් ටිකක් නෙමෙයි දරුවා කියන්නේ. මගේ හිතේ තියෙන ගතියක් නෙමෙයි දරුවා කියන්නේ. මේ දෙකම එකතු වෙච්ච නිසා ඇති වෙන ධර්මතාවයක් කියන එක දකිනවා. මේක නැති කරන්න පුළුවන් කියලා දන්නවා. සම්මා දිට්ඨි. දැනගත්තට ආශ්‍රවේ රූපේ දරුවා කියලා බලපු වේගයේ හිඳිලා නැහැ තව. ඒකටයි ආශ්‍රව කියන්නේ. දැන් සිහි වෙන ගානේ රූපේ ඇත්ත පෙන්වන එක විතරමයි තියන්නේ. ඒ ඇත්ත පෙන්වනකොට ආධ්‍යාරයෙන් චතුරාර්ය සත්‍ය තියෙනවා තමන්ගේ. දුකක් දන්නවා, දුක ඇතිවීමක් දන්නවා, නැතිවීමක් දන්නවා, නැති කරන මගක් දන්නවා. මේ මග පඨවි කියන වචනේ විතරයි කියන්නේ නිවන් දකිනවා. ආධ්‍යාරයෙන් තියනවා ඇති. ඒකයි කෙස්රොද අතට කපලා කේසා ලෝමා කියන රහත් උනේ. අතීත ජීවිතවල හොඳට මොහු කරලා මේ නුවණ. ඇයි? කේසා ලෝමා කියලා බලනකොට කේස් ලොම් කියන්නේ පඨවි ධාතු. කියලා දන්නවා එතකොට. මේ පඨවියේ මම කෙනෙක් කියන හැඟීම තිබුණොත් කෙනෙක් නිර්මාණය වෙලා දුක එනවා නේද? පඨවි හැටියට බැලුවොත්, කෙස් හැටියට බැලුවොත් පුද්ගල භාවය මේ මත පතිත වෙන්නේ එහෙමනු පුද්ගලයා උපදින්නේ දුක නැති වෙනව නේද කියන ටික ආධ්‍යාරයෙන් තියෙන ශනික වේ ටික මත වෙනවා. ඉතින් ඒ නිසා අනිත් කට්ටියත් මේ ටික තේරුම් ගන්න බලන්න. මේක හරි වටි. ඒ වටිනාකම මෙන්න මෙච්චරයි කියලා නිම කරන්න බෑ. මම කිව්වේ මගේ ජීවිතේ මෙතනින් එහාට යන්නේ ආයේ ගැඹුරු අරුත්. මේ කාරණාවම සාර්ථක වෙයි සරල උපමාව වලින් කියයි මිසක මෙතනින් එහාට යන්නේ නුවණක් තියනවා නම් ඇස් තිබුණා නම් මම ඔයගලන්ට නිවන පෙන්නුවා. ඔයගොල්ලෝ නිවන දැකපු අයත් ඇති මෙතන. එහෙම නැතිනම් මේ ක්‍රමය ගැන යම් කිසි කෙනෙකුට තේරුණුත් විශ්වාසයක් තිබුණොත් යටත් පිරිසෙන් එයා දිට්ඨි සම්පන්නයි. මේ සද්ධානුසාරී අදහනවා. මේක වෙන්න පුළුවන් එකක්. මෙහෙම තමයි දුක ආවේ කියලා. තේරුණා නේද? ඉතින් ඔය ටික විතරයි මට කියන්න තියෙන්නේ. කවදාවත් ඕගලන්ට වරදින්නේ නැහැ. ඕගොල්ලෝ වෙන නිවනක් හොයාගෙන යන්න එපා. මේ කතා කරන දේම කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කියන ටිකෙන් ලැබෙන්න ඕන ඔය පණිවිඩය. නිවන කියන්නේ දකින්න පුළුවන් එකක්. ඉපදීම කියන්නේ ඔබෙත් මගෙත් මේ විදිහට ඉපදීමයි. ඒ නිසයි දුක ආවේ කියලා ඕගොල්ලන්ට පේන්නේ නැද්ද? පේනවා. මේ ඉපදීම මාව ඔබව මේ දේවල් වල ඉපදීම නැති වුණොත් දුක නැහැ කියන එකත් පේනව නේද? එතකොට ඒකට තියෙන සමුදය දුරු කිරීම නිරෝධය. උපාදාන තණ්හා උපාදාන කියන gati ටික භවයට ප්‍රත්‍ය වුණොත් දුක උපදිනවා. තණ්හා උපාදාන කියන gati ටික භවයට ප්‍රත්‍ය නොවුණොත් දුක උපදින්නේ. එතකොට මෙන්න මේ ටික හොඳට තේරුම් ගත්ත කෙනෙකුට
එක දේශනාවක් අවසානයේදී ditthi සම්පන්න වෙනවා කියලා කියන්නේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන චතුරාර්ය සත්‍ය පේන එකට තමයි ditthi සම්පන්නයි කියන්නේ. නැත්තම් එහා නිවන් දැක්ක කෙනෙක් ඉපදීම නැතිව ජරා මරණ දුක නැති වෙනවා. කෙලස් ටික ස්කන්ධ ටිකට පතිත නොවුනොත් උපදින්නේ මාර්ගයයි නිවනයි දැක්ක කෙනෙක්. මම හිතන්නේ නිවන දැක්ක හෝ ඒක පිළිගන්න පුළුවන් මට්ටමක අය හරි මේ දේශනාව තුළ එක්කෙනෙක් හරි ඉඳීනේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ එච්චරයි අපේ දොස්තර මෑණියන්ට තේරුනේ නැත්නම් ටිකක් අහන්න. තේරෙනනේ? මේ මෑණියෝ හරිම පින්වන්තයි. මගේ අවුරුදු ගාණක් මම ධර්මය හොයාගෙන ආවත් මට අද තේරෙනවා නියම විදිහට චතුරාර්ය සත්‍යයට ලං වෙමින් තිබිලා තියෙනවා. නමුත් මට අවබෝධ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම එකක් තියෙනවා. මිනිස්සුන්ගේ මනසවල වචන ගොඩවල් ගැහි ඔහි කියෝගෙන යන චරිත බිහි වෙන්නේ. නිවැරදි මාර්ගයක් නැති වුණාම තියෙන ලක්ෂණේ ගැඹුරු වචන එකතු කර ඔහි හොය යනවා මිසක නිස්තාවක් හම්බෙන්නේ. නමුත් චතුරාර්ය සත්‍ය නියම ලක්ෂණ එක දේශනාවක් අවසානයේදී එයාට ජාති නිරෝධය පේනවා. මේ කෙලස් ටික නිරුද්ධ කළා ඉපදීම සත්ව පුද්ගල දේවල් වල ඉපදීම නැති කළ කෙනාට කිව්වා කවුද? රහතන් වහන්සේ. ඔය චතුරාර්ය සත්‍ය දැකපු කෙනාට කිව්වා ditthi සම්පන්නයි. එයා සද්ධානුසාරී කියන්නේ මේ නිවන අදහනවා. මේ ක්‍රමයේ තේරෙන සද්ධාවයි. තව කෙනෙක් ඉන්නවා දකින්නම පුළුවන්. පලස්ත වෙන්නත් පුළුවන්. නමුත් එන්නතත් අන්තිම අඩුම කෙනා ධම්මානුසාරී සද්ධාව නැත ධම්මානුසාරී මෙහෙම ධර්මතාවයක් තියෙනවා කියලා ධර්මතාවයට හෝ නුවණයි. මේක වෙන්න පුළුවන් දෙයක් කියලා අදහනවා සද්ධානුසාරී. ඒ දෙන්නත් සෝවාන් ඵලයට පත් වෙන තාක් මේ කල්පෙවත් විනාශ වෙන්නේ. එයාට කියනවා තිත කප්පේ පුද්ගලයෝ කියලා. ඉතින් මේ කාලයක්ම හොයාගෙන ආවමත් ආපු එකේ මම මෙතෙන්ට එනකොට වෙනදට මෙහෙමයි භාවනා කරන්න කියන අර්ථයක් මට තියෙයි. නමුත් මම මේ කුටියට ආව පළවෙනි දවසේම සති නිමිත්තට මම හිත තියෙනකොට මට ඉබේම කමඨහනක් පහළ වුණ මෙහෙමයි ඔබ හිත තියන්න ඕනේ කියලා මම හිතාගෙන හිටියේ නෑ. ඒ ක්‍රමේ විතරයි වැඩි. මට සතියක් යනකොට මේ ප්‍රශ්න ඔක්කොම ලැබුණා. ඉතින් මේ මෑණියෝ හරි පින්වන්තයි. මුළු ලෝකෙකටම ඇස් දෙකක් පාදලා දෙන්න තරම් වාසනාවන්තුනා කියන එක කියනවා. ඕගොල්ලෝ නුවණින් බලන්න මං කතා කරන ප්‍රලාපයක්ද නැත්නම් මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියන එක. ඕගොල්ලෝ තුලින් බලන්න. ඕගොල්ලන්ට දුක ආවේ කොහොමද කියන එක මේ වචනයක් ගන්න Taman තුලින් බලන්න. ඕගොල්ලන්ට දරුවා මර දුක මට මව්මල දුක පියාමල දුක දරුවා මල දුක උපදිනෝ නම් උපදින්නේ මට අම්මෙක් තාත්තෙක් දරුවෙක් ඉන්න හින්දා නේද කියලා බලන්න. මට අම්මා තාත්තා දරුවා හම්බ වුණේ කොහොමද? රූපේ සතර මහා ධාතු කෙලස් ටික මෙහෙම මංගාව තියෙන මේ අදහස් ටික මෙහෙම පතිත කළා නේද මම හදාගෙන තියෙන කෙනෙක් ඕගොල්ලන්ට පෙනෙයි. ඕගොල්ලෝ දුක් විඳපු හැටි දුක හැදුන හැටිත් මේ පෙන්වන්නේ ඕගොල්ලන් කියන මේ. ඊට පස්සේ ඕගොල්ලන්ට ওই දුක් නැති වෙන්න නම් ওই වස්තු දේවල් Tamange ඉපදීම නැති වෙන්න ඕනේ. ඉපදීම නැති වෙන්න නම් භවය මේ සතර මහා ධාතු රූපයටයි කාම භවය කියන්නේ. ඒ භවයට Tamange හිතේ තියෙන තණ්හා උපාදාන කියන ගති ටික ප්‍රත්‍ය නොවෙන්න ඕනේ. තණ්හා උපාදාන ගති හඳුනා ගන්න හරි ලේසි. ඔබ පැත්තකින් දැන් සිහි කරන රත්තරන් රිදී මුතු මැණික් දරුවෝ කියලා සිහි කරනකොට ඒ සිහි කරන නිමිත්තත් එක්ක කැමැත්ත අකමැත්ත කියන ගති හම්බෙයි. මේ ලෝභකම ද්වේෂේ නිමිති තෝරගන්න පහසුයි. ඒ නිමිත්ත මහ භූත ටිකට තිබ්බහම ಜಾති තරහකාරය උපදව ගන්න පුළුවන්. කැමැතියි උපදව ගන්න පුළුවන්. ඔය වගේමයි හිතේ ඊගාවදී තමයි තණ්හා උපාදාන කියන ඔය ගතිය විතරක් නෙමෙයි.
පසාද අදිමොක්ඛ කියන ගතියට භවය හැදෙනවා. භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ වෙනවා. කුසල සිතක ඔබට තණ්හා උපාදාන නැහැ. නමුත් කුසල සහගත නිමිත්තක් ගත්තොත් ඒ නිමිත්ත සතර මහා ධාතු මත පතිත වුණොත් කුසල සහගත අරමුණ උපදී. ඒ තමන් උපදින ජරා මරණ දුකති. ඒ පැත්ත අතහරින්න ඕනේ. තණ්හා උපාදාන කියන පැත්ත විතරක් මතක් කළේ කෙලෙස් පැත්ත විතරක් අතහරින්න අනිත් ඒවා අතහරින්න යන්න එපා. නමුත් සංකත කෙරවලට යනකොට පුඤ්ඤ පාප පහිනස කියන දෙපැත්තම අතහැරෙනවා. තේරෙන්නේ නේද කීපේ? ඉතින් මේ ඔය ටික තව කතා කරන්න. මං කතා කරන දේ පිළිසිදු බුදුදහම නම් මේ දර්ශනය මේ බලංගොඩින් පටන් ගත්ත මේ දර්ශනය මේ මුළු ලෝකේ හකිරෝලට ගිහිලා නතරයි. මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයේ එක ලක්ෂණයක් තියෙනවා. විවටෝ විරෝචතින පටිච්චන්න. හඳ වැහිලා තිබුණොත් බබලන්නේ. විවෘතුනොත් බබලනවා. ඉර වැහිලා තිබුණොත් බබලන්නේ. විවෘතුනොත් බබලනවා. තථාගත ධර්මයේ වැහිලා තියෙනකම් බබලන්නේ, විවෘතුනොත් බබලනවා. අද නෙමෙයි මේකට තැන එන්නේ. මේ දර්ශනය අහගෙන මේකේ ටික ටික හරි ප්‍රායෝගික යෙදෙන මනස් තව ටික කලකනට හොඳට මොහු කරනවා. මල් පිපෙනවා වගේ. ඒ අය තව අයටත් කියනවා. මේ ජරා මරණ දුකින් ඈතර වෙන නිවන් මඟ ලෝකේ උපන්නා කියන එක මට බය නැතුව අද කීයේ. ඉතින් ඒක මම කිව්වට නෙමෙයි. ඕගොල්ලෝ බලන්නකෝ ඇත්තද නැත්තද කියලා. ඕගොල්ලන්ට තේරෙයිනේ නේද? ඔක කියන්න ඕනේ ඇත්තට මම නෙමෙයි. බණ අහන අය බුදුහාමුදුරුවෝ නෙමෙයි කිව්වේ. බුදුහාමුදුරන්ගේ බණ අහන අයයි ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ කියලා කිව්වේ. සම්දිට්ඨිකයි යකාලිකයි එහිපස්සිකයි ඕපනායකයි කියලා තමා කෙරෙහිම දැක යුතුයි කියලා. ඒ ගුණ ටික නැද්ද කියලා බලන්න. වෙන ගොඩාක් විස්තර හොයන්න එපා. ගොඩාක් නාම ධර්ම පහුරු ගා යන්න එපා. ගොඩාක් කරුණු හොයන්න එපා. සරල වෙන්න. කාම භවයෙන් ඈතර වෙන්න මේ සත්පුරුෂ ඇසුරෙන්, කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයෙන් ලැබුණාම වීරිය විතරයි අවශ්‍ය. බොහෝ ධර්ම කරුණු අවශ්‍ය නැහැ. හොඳට ඕගොල්ලන්ට හිත තබන්න පුළුවන් මේ හැම දෙයක්ම ශුන්‍යතාවය. අවකාශ ධාතු අවරාගන සතර මහා ධාතු රූප රාශි වල තියෙන එක එක හැඩ නේද කියලා හිත තබන්න. හැබැයි ඔබ දන්නවා ඒකට අමතර ගහ පොළොව ගල් කැටකයක් කියලා හරි හිත තැබුවොත් ඉපදිලා. ඒ දෙයක් ඉපදිලා. හැම දෙයක්ම මේ ලෝකයේ ඇසුරු කරන හැම දෙයක්ම ජාතිය ස්වභාව කොට ඇති ධර්මයි කියලා ඕගලන්ට තේරෙනවා. ජාති නිරෝධෝ කියනකොට කාම ලෝකයේ කිසිදු දෙයක් ඉතුරු වෙන්න බෑ. ඉන්දිකටු තුඩක දෙයක් ඉන්දිකටු තුඩ කියන එකත් ඉපදිච්ච දෙයක්. තේරුම්ද කියන එක. ඒ නිසා මේ ටික අහලා හැමදෙනාම සසර දුකින් ඈතර වෙන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. ඕගොල්ලන්ගේ යඩුව තියෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කියලා මේ ශාසනයට මොන විදියට හරි ස්වාමීන් වහන්සේලාව ජීවත් කෙරුවා නම් ඛණ්ඩ දීලා බොණ්ඩ දීලා සිව්පසෙන් ඕගොල්ලෝ දුක් මහන්සියෙන් හරි හම්බ කරන දෙයින් ස්වාමීන් වහන්සේලා උපස්ථාන කෙරුවා නම් සමස්තයක්ම සංඝයාට කළ උපකාර වෙනුවෙන් ඒ ණය බේරුවා. මම අද ඕගොල්ලන්ට තේරුණා නම් මේකේ හරිද? මගේ විතරක් නෙමෙයි යම් තාක් ඕනම තැනක ස්වාමීන් වහන්සේට උපකාර කරන සංඝ රත්නයේ ලෝකේ ජීවත් කෙරුවට ඕගොල්ලන්ට අජරාමර නිවන කණවිඩේ ලබලා දීලා තියෙයි. තේරුනේ නැත්තම් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ඒ තේරුනේ නැත්තම් මගේ පස්සෙන් එන්න එපා. මගේ දේශනා මේට වඩා නැහැ. වෙන ක්‍රමයක් හොයන්න. මං කිව්වේ ඒකයි මේ මගේ අවසාන කෙරවල ඇවිල්ලා හැපිලා තියෙන. මෙතනින් එහාට මගේ දේශනා ගැඹුරු වෙන්නේ නැහැ. මං කවදාත් ඕගොල්ලන්ට එහෙම කියලා නැහැනේ. කියලා තියෙනවා.
හැම කලින් කලටම භාවනා කරලා ඊට වඩා ගැඹුරක් ආවා. දැන් ඊට වඩා ගැඹුරක් නැහැ. මේ කියන අර්ථය සමහර විට එක එක සූත්‍ර වලින් එක එක ක්‍රම වලින් කියයි. ඒත් මේකමයි. මේක ලිහිල් කළා දෙන්න උපමා උපමීය සමහර විට හම්බ වෙයි. තාම මමත් ආධුනිකයි. නමුත් මේන් ඔබට යන්නේ. ඒ නිසා මේ කියලා තේරුනේ නැත්තම් පිළිගන්න අපහසු නම් මේක නිවන නෙවෙයි කියලා. මගේ මනාපයක් අමනාපයක් නැහැ. ධර්මතාවය එකයි. ඒ හැමෝට මතක් කරනවා මාව බලාගෙන ස්වාමීන් වහන්සේ අපිට තව හොඳ කරුණ ටිකක් කියලා දෙයි. තව ගැඹුරු බණ ටිකක් කියලා දෙයි කියලා මගේ පස්සෙන් එන්න එපා. මෙතනින් එහාට මට ඕගොල්ලෝ වෙන යමක් කරන්න බෑ. ලෝකේ වෙන යමක් කරන්න බෑ. මට කරන්න පුළුවන් කරන්න දන්න එකම දේ මගේ බුදුහාමුදුරන්ගේ පණිවිඩය මෙච්චරයි මම දන්නේ. ඔය ටික විතරයි මට කියන්න පුළුවන්. කියන එක මතක් කරනවා. ඒ නිසා අදින් පස්සේ මේ වස් කාලයෙන් පස්සේ ධර්ම පරේෂණය මගේ ඉවරයි. හරිද? මේ තාක් මම ධර්ම පරේෂණයක ආවේ. මග හොයමින් ආපු කෙනෙක්. මම හැමදාම කිව්වනේ මාත් මේ නිවන් දකින්න යන ගමන. ඒකේ පණිවිඩය කියනවා කියලා. අදින් පස්සේ මගේ පරේෂණ ඉවරයි. දැන් තියෙන්නේ මගේ ප්‍රතිපදාව. ඒ නිසා ඔයගොල්ලෝ පුළුවන් නම් අහලා ප්‍රතිපදාව ඊට පස්සේ මම එකේ. එහෙම නැතුව මේක මදි නම් හොයන කට්ටිය මාව අතහරින්න වෙනවා. මගේ ක්‍රම අතහරින්න වෙනවා. වෙන පැත්තකට ගියාට අමනාපයක් නැහැ. මම පස්සේ ආවට වැඩක් නැහැ. කියන එකත් මතක් කරනවා. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. මේ වස් කාලේ කුටිය හදලා විවේකේ අරගෙන දීලා මුළු ලෝකෙටම වටිනවද මන් දන්නේ මට වටි. මේ ශාසනේ ලෝකේ ජීවත් කරන්න ඇහැ මට උපදවා ගන්න හදලා දුන්නු අපේ පින්වත් ශ්‍රියාණි මෑණියන්ට මේ ජීවිතයේදීම අජරාමර නිවන් සැප ලැබේවා. ඒ දියණියටත් එතුමියගේ මහත්තයාටත් ඒ වගේම ඒ ගෙදර ඉන්න අපේ මේ ශ්‍රියාණි දොස්තර මාගේ මහත්තයාට නැත්තම් ඉෂානි නෝනාගේ පියාණන්ටත් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් දැකලා බලලා උදව් උපකාර කරපු සියලු දෙනාට මේ ජීවිතයේදී මුතුන් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මම වෙනුවෙන් හරියට කැප වෙනවා. ඒ සද්ධාති සාමුදුරු ධම්මජෝති හාමුදුරු සුදස්සි පොඩි හාමුදුරු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ කුසලයේ උතුම් නිවන් පිණිසම පාරමිතාවක් වේවා. මම මේ කියන දේ සැබෑවටම බුදුදහමද නැද්ද? මේ හම්බුනේ නිවනේ පණිවිඩයමද කියලා ඔයගොල්ලෝ Taman තුල විමසලා බලන්න. එතකොට සැක සංකා තියෙනවා නතුරු. හොඳයි තෙරුවන් සරණයි.